සුබ දවසක් සියලුම දෙනාටම. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ උසස් පෙළ භෞතික විද්‍යාවේ හරිද තියෙන 6 වෙනි පාඩම විද්‍යුත් ශාස්ත්‍ර පාඩම. හරිද මේකේ අන්තර්ගත කොටස් කිහිපේ මම මේ ලියලා තින්නේ. ස්ථිති විද්‍යුත් ශාස්ත්‍ර පාඩමේ ප්‍රධාන වශයෙන් කොටස් 5ක් තියෙනවා. දැන් ඒක අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ස්ථිති විද්‍යුත් ආරෝපණ සහ කූලෝම් නියමය. ඊට අමතරව මම ඊට පස්සේ කතා කරන වීඩියෝස් වලින් ස්ථිති විද්‍යුත් ශාස්ත්‍රයක් තුළ ආරෝපිතාංශුන්ගේ චලිතය ඒකම ගෞස් ප්‍රමේය ස්ථිති විද්‍යුත් විභවය සහ මේ ධාරිත්‍රක කියන කොටස් ටික වීඩියෝස් කරා ඉස්සරහදී මම සාකච්ඡා කරනවා. ඒකම දැන් මීට කලින් කරපු වීඩියෝස් ටික ඔයගොල්ලන්ට ඉතාමත් වැදගත්. මේ වෙද්දී දැන් භෞතික විද්‍යාවේ පාඩම් කිහිපයකම වීඩියෝස් ඔයගොල්ලන්ට මම channel එක හරහා දාලා දෙන්නේ. ඒවා ටිකක් බලන්න. සියලුම වීඩියෝස් වල ඊට අදාළ ටියුට් එකයි ප්‍රශ්න ටිකයි මම වීඩියෝ එකේ යටින් PDF එකක් වශයෙන් link එක දාලා දෙනවා. ඒක download කරගන්න. හැම වීඩියෝ එකක්ම බලලා ඒ ටියුට් එක අංග සම්පූර්ණ ටියුට් එකක් තියෙන්නේ A to Z. ඒ ටිකත් පිළිවෙලට කියවලා ඊට පස්සේ ප්‍රශ්න ටික කරගෙන යන්න. ඒකම දැන් පටන් ගත්තා තව අලුත් වැඩ පිළිවෙලක් මේ පාඩම් වශයෙන් past papers කියන්නේ පසුගිය විභාග ප්‍රශ්නවල හරිද අවුරුදු කිහිපයකම MCQ බහුවර්ණ ඒකම structures විභාගගත රචනා ගැටලු සහ එසේ රචනා ප්‍රශ්න පාඩම් වශයෙන් මම සාකච්ඡා කරන්න පටන් ගත්තා. ඒතර ඒකත් වැදගත් දැන් මේ අවුරුද්ද විභාගයට යන ළමයිට නැත්නම් තියරි ඉගෙන ගන්න අයට මුලින්ම ඒ ටික වැදගත්. මොකද අපි තියරි ඉගෙනගෙන අපිට අන්තිමට පුළුවන් වෙන්න ඕනේ ගණන් හදන්න. ඒ කියන්නේ තියරි එක ඒ ගානට ඇප්ලයි කරලා ගානක් හදාගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒක කොච්චර තියරි ඉගෙන ගත්තත් සමහර අයට ගණන් හදා ගන්න බැහැ. ඒකින් අපි ගණන් හදන විදිහ ප්‍රැක්ටිස් කරන්න ඕනේ. කෙටිකම බහුවර්ණ කරද්දී මේ ටයිමින් හදා ගන්න ඕනේ. ඒතර ඒ ටික වැදගත්. මේ අද කරන පාඩමෙත් මම සම්පූර්ණ අංග සම්පූර්ණ ඕගොල්ලෝ මේ පාඩමට අදාළ මූලික කොටස් ටික පිළිවෙලට මේ ටියුට් එකේ විස්තර කරලා තිනවා. ඒකත් අනිවාර්යයෙන්ම බලන්න. ඒක එකම ප්‍රශ්න ටිකක් කරන්න ඕනේ වීඩියෝ එක බලලා. හොඳයි. එතකොට අපි බලමු දැන් මේ විද්‍යුත් ශාස්ත්‍රයක් කියලා කියන්නේ මොකක්ද? දැන් ඕගොල්ලෝ දන්නවා විශ්වයේ අපිට ප්‍රධාන වශයෙන් ශාස්ත්‍ර වර්ග 3යි හම්බ වෙන්නේ. ඒ ශාස්ත්‍ර වර්ග 3 අපිට භෞතික විද්‍යාවේ පාඩම් 3ක් වශයෙන් තියෙනවා. හරි පළවෙනි එක තමයි ගුරුත්වාකර්ෂණ ශාස්ත්‍ර. ඒක අපේ පස්වෙනි පාඩම. මම ගුරුත්වාකර්ෂණ ශාස්ත්‍ර පාඩමත් මේ සතිය ඇතුළත වීඩියෝ වලින් සම්පූර්ණ කරන්න පොඩි පාඩමක් ගුරුත්වාකර්ෂණ ශාස්ත්‍ර. ඒකම විද්‍යුත් ශාස්ත්‍ර. දැන් ගුරුත්වාකර්ෂණ ශාස්ත්‍ර කියලා කියන්නේ මේ ස්කන්ධයක බලය පැතිරී පවතින ප්‍රදේශයක්. ස්කන්ධයක. කියන ඕනම ස්කන්ධයක් වටා පොඩි ගුරුත්වාකර්ෂණ ශාස්ත්‍රයක් ඇති වෙනවා. ස්කන්ධය ලොකු නම් දැන් ග්‍රහ වස්තුවක් වගේ ගත්තොත් එයාගේ ස්කන්ධය ගොඩක් වැඩි හින්දා එයාගේ වටේ ඇතිවන ශාස්ත්‍රය ප්‍රබලයි. ගුරුත්වාකර්ෂණ ශාස්ත්‍රය එයාගේ ප්‍රබලයි. ඊට පස්සේ ස්ථිති විද්‍යුත් ශාස්ත්‍රයක් කියලා කියන්නේ මේ නිදහස්ව පවතින ආරෝපණ නිසා නිදහස්ව චලනයේ නොවන නිදහස්ව කිසියම් වස්තුවක ආරෝපණ තිබ්බහම දැන් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් දන්නා වස්තු දෙකක් පිළිමැද්දාම නේ එක වස්තුවක ධන ආරෝපණ ඇති වෙනවා අනිත් වස්තුවේ ඍණ ආරෝපණ ඇති වෙනවා. දැන් එබනයිට් දණ්ඩක් සේදරෙත්කින් පිළිමැද්දාම නේ එකක ධන ආරෝපණ ඇති වෙනවා අනිත් එකේ ඍණ ආරෝපණ ඇති වෙනවා. ඒ කියන්නේ දැන් පරමාණු තියෙන මේ හැම වස්තුවකම පරමාණුවේ ඔයගොල්ලෝ දන්නවා න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සහ නියුට්‍රෝන. ඉලෙක්ට්‍රෝන තියෙන ශක්ති මට්ටම. දැන් මේක පිරිමදිද්දි වෙන්නේ අර ප්‍රෝටෝන සහ නියුට්‍රෝන අතරත් න්‍යෂ්ටියයි. න්‍යෂ්ටි සහ ඒ කියන්නේ පරමාණුවේ න්‍යෂ්ටිය සහ ඉලෙක්ට්‍රෝන වෙන් වෙනවා. වෙන් වෙලා එක වස්තුවක හිතන්නකෝ ඉලෙක්ට්‍රෝන එක වස්තුවකට ගියාම ඒකේ වැඩිපුර ඉලෙක්ට්‍රෝන තියෙනවා කියන්නේ ඍණ ආරෝපණ වැඩිපුර තියෙනවා. අර වස්තුවේ ඉලෙක්ට්‍රෝන අඩු වුණාම ධන ආරෝපණ වැඩි වෙනවා. ඒ මේ පරමාණුවක් ගත්තාම උදාසීනයි ඉලෙක්ට්‍රෝනයි ප්‍රෝටෝනයි සමානව තියෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන ටික හිතන්නකෝ දැන් මේ වස්තු දෙකම උදාසීනයි. හරි මේ සේදරෙද්දයි නැත්නම් මම මොකක් හරි වස්තු දෙකක් පිරිමදිනවා කියලා ගන්නම්කො. හරිද? එතකොට මේ මොන හරි වස්තු දෙකක් මම පිරිමදිනවා. පිරිමදිද්දී දැන් මේ දෙකේ කොහොමත් උදාසීන වස්තු දෙකක් නේ. හරි එතකොට මට කියන්නේ පරමාණු උදාසීනයි මේක පිරිමදිද්දී හිතන්නේ එක වස්තුවක තියෙන පරමාණු වල ඉලෙක්ට්‍රෝන ගැලවිලා අනිත් වස්තුවට යනවා. එතකොට මේකේ ඍණ ගතිය වැඩි වෙනවානේ. මෙහා ඍණ ආරෝපිත වෙනවා. මේක ඉලෙක්ට්‍රෝන ගැලවිලා ආවම මේකේ මොනවද? අර න්‍යෂ්ටි ඉතුරු වෙන හින්දා න්‍යෂ්ටි ධන ආරෝපිතයි. අන්න එතකොට මෙහා ධන ලෙස ආරෝපණය වෙනවා. මෙහා ඍණ ලෙස ආරෝපණය වෙනවා. මේවා තමයි ආරෝපිත වස්තු. ඉතින් මේ වගේ වස්තුවක් තිබ්බහම මෙයාගේ ආරෝපණ නිසා මෙයාගේ වටේ ඇති වෙනවා මෙයාගේ බලපෑමක්. මේ ආරෝපණ වලින් මෙයා වටා හට ගන්න ශාස්ත්‍රයක් ඇති වෙනවා. ඒක තමයි ස්ථිති විද්‍යුත් ශාස්ත්‍රයක් ලෙස අපි ගන්නෙ. එතකොට දැන් ඔය ගැන ඔයගොල්ලෝ මූලික ඒවා සාමාන්‍යයෙන් O level වලත් ඉගෙනගෙන තියෙනවා. ඉතින් මේ ටියුට් එකේ ඒ ගැන මම විස්තරයක් දාලා තියෙනවා. හරිද? මේ ස්ථිති විද්‍යුත් ශාස්ත්‍රයක් ඇතිවන විදිහ මම දැන් පැහැදිලි කරා වගේ.
හරි ආරෝපණ වර්ග ධන සහ ඍණ ආරෝපණ තියෙනවානේ. ඒක අපි සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය මේකේ වැදගත් වෙනවානේ. ඉලෙක්ට්‍රෝනයක ආරෝපණයේ විශාලත්වය 1.6යි 10 ඍණ 19යි කූලෝ. ආරෝපණයමයි SI එකකේ කූලෝ. දැන් හිතන්න මේ වස්තුවේ ඉලෙක්ට්‍රෝන 5ක් මේක අපි පිරිමදිද්දි මේ වස්තුවෙන් ඉලෙක්ට්‍රෝන 5ක් ගැලවිලා මේ වස්තුවට ආවා. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන 5ක ආරෝපණයක් තියෙනවා. ඒ කියන්නේ කූලෝම් වලින් ගත්තොත් 1.6යි 10 ඍණ 19ව 5 ගුණයක්. ඉලෙක්ට්‍රෝන වල ආරෝපණය ඍණනේ. එතකොට මෙයාගේ ඍණ ආරෝපණයක් තියෙන්නේ. මෙයාගේ එතකොට අර ගැලවිච්ච ඉලෙක්ට්‍රෝන 5ට අදාළව මෙයාගේ න්‍යෂ්ටි 5ක් තියෙනවානේ ධන ආරෝපිත. එතකොට ප්‍රෝටෝන එක ආරෝපණයක් කීයද? ඉලෙක්ට්‍රෝන එක ආරෝපණය ඍණ. ප්‍රෝටෝන එක ආරෝපණය ධන මේ විශාලත්වයම තමයි. ඒකනේ පරමාණු උදාසීන වෙන්නේ. ඉලෙක්ට්‍රෝන ගානයි ප්‍රෝටෝන ගානයි සමානව තියෙන්නේ. හරි. එතකොට මේකේ ඇතිවන ආරෝපණය ධන මේ වගේව පහක්. හරිද? ඒව කොට මතක තියාගන්න. ඊට පස්සේ ආරෝපණ වර්ග ධන සහ ඍණ උදාසීන වස්තු කියන්නේ කිසිම ආරෝපණයක් නැති වස්තු. හරි ඒ කියනවා මේ මූලික දේවල් ටික මේ ටියුට් එකේ දාලා තියෙනවා. ධන ආරෝපිත වස්තු ඍණ ආරෝපිත වස්තුනේ. ඒතර විද්‍යුත් දැන් අපි ගත්ත සමහර වස්තු විද්‍යුතේ සන්නායනය කරනවා. සමහර ඒවා විද්‍යුත් සන්නායක. විද්‍යුතේ සන්නායනය කරන්නේ නැති ඒවා තියෙනවා. විද්‍යුත් පරිවාරක. ඊට පස්සේ අර්ධ සන්නායක තියෙනවා. දැන් අපිටත් ඒවා ඉදිරි පාඩම් වලත් වැදගත්. මම ඉලෙක්ට්‍රොනික විද්‍යාවේදී අර්ධ සන්නායක ගැන කතා කරලා තියෙනවා. හරි. සන්නායක ගැන ධාරා විද්‍යුතේ කතා කරලා තියෙනවා. මේ වීඩියෝස් අනිවාර්යයෙන්ම බලන්න. ඒක වැදගත්. හරි. ඒකම දැන් මේකේ අර අපිට ආරෝපිත කියන කිසියම් වස්තුවක් ආරෝපණය කරගන්න අපිට පුළුවන් එකක් තමයි මේ පිරිමැදලානේ. වස්තු දෙකක් පිරිමැද්දාම අපිට මේ වස්තු වල ආරෝපණ හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් හිතන්න මේක උදාසීන වස්තුවක්. මේක ආරෝපිත වස්තුවක්. අපිට පුළුවන් මේ ආරෝපිත වස්තුව ගෙනල්ලා මේකේ ස්පර්ශ කරනවා. ස්පර්ශ කරලත් අපිට මෙයාට ආරෝපණ දෙන්න පුළුවන්. දැන් මෙයා හිතන්න කූලෝම් 10ක ආරෝපණ තියෙනවා. මෙයා උදාසීන කෙනා. මෙයා ගෙනල්ලා මේක ගෑවුවාම මෙයාගේ තියෙන ආරෝපණ ඔක්කොම මේකට යන්නේ නැහැ. කිසියම් ප්‍රමාණයක් මේකට යනවා. හරිද? මෙයාගේ තියෙන ආරෝපණ වලින් කිසියම් ප්‍රමාණයක් මේ වස්තුවට ගලාගෙන යනවා. හරි? ඒ වගේ අර මූලික දේවල් ආරෝපණ හඳුනා ගන්න විදිය. හරි දැන් මුලින්ම මේ ආරෝපණ ගැන නේ ඔයගොල්ලෝ දන්නවා විද්‍යාඥයා බෙන්ජමින් ෆ්ලැන්කින් නේ. එයා 1700 ගණන් වලදී මේ පරීක්ෂණ කරා. ඒතකොට ඒ අනුව තමයි මේ ආරෝපණ වර්ග දෙවර්ගය හඳුනාගත්තේ නේ. එතකොට මේකේ විද්‍යුත් ශ්‍රේණියක් තියෙනවා. දැන් අපි වස්තු දෙකක් පිරිමැද්දාම මොන වස්තුවේද ධන ආරෝපණ ඉතුරු වෙන්නේ මොන වස්තුවේද ඍණ ආරෝපණ ඉතුරු වෙන්නේ. විද්‍යුත් ශ්‍රේණියකුත් තියෙනවා වස්තු වලට අදාළව. හරි. එතකොට ඔය ටික අපිට ටිකක් වැදගත්. දැන් අර ඔයගොල්ලෝ අහලා ඇති බෙන්ජමින් කියන විද්‍යාඥයානේ. එයා මුලින්ම අර වහින වෙලාවක කියන්නේ තද වැස්ස නෙමෙයි සද වැස්ස සමුගලා ඉන්න බෑ. ඔයගොල්ලෝ ඒ කතාව අහලත් ඇතිනේ. ඒතර මේ ආරෝපණ ගැන එයා තමයි මුලින්ම අධ්‍යයනය කරේ. හරි ඊට කලින් මතවාද තිබ්බ කොහොමද ආරෝපණ ගැන. එයා තමයි ගොඩක් මේ වැඩිපුර අධ්‍යයනය කරපු විද්‍යාඥයා මේ බෙන්ජමින් ෆ්ලැන්කින් කියන විද්‍යාඥයා. එයා සාමාන්‍යයෙන් අකුණු ගහන අවස්ථාවක ඒ කියන්නේ තද වැස්සක නෙමෙයි සාමාන්‍යයෙන් හිතන්නකෝ වැස්ස වැහැලි ඉවරයි හැබැයි අකුණු ගහනවා. විදුලි කොටන වෙලාවක එයා සරුංගලයක් යවලා තිනවා. හරි සරුංගලේ යවලා එයා දැන් නූල දිනවා නූලට මේ ලෝහ යතුරු කැබල්ල. එයාගේ යතුරු දොරේ යතුරු නූලට දාලා එයා සරුංගලේ ඇරෙද්දී ටිකක් පොඩි වහින ගතියකුත් තියෙනවා. අකුණක් ගහද්දී එයාට දැයිලා දිනවා අතට අර මේ වගේ දැන් හිතන්නකෝ සරුංගලේ යවලා හරි මේ සරුංගලේ හරි ඒතර මේ තියෙන නූල දැන් අර වැස්සත් එක්කනේ පොඩි වැස්සක් තියෙනවා. ඉතින් වැස්සත් එක්ක මේ නූල තෙමිලා තියෙන්නේ. හරිද? මේ අකුණු ගහනවා දැන්. මේ විදුලි කොටනවා. එතකොට මෙයා මෙතන මේ ඉන්නේ බෙන්ජමින් ෆ්ලැන්කින්. මෙයා එතකොට සරුංගලේ වුණ යව ඉන්න අතරතුරේ මෙතන යා අර යතුරු කෑල්ල මේ නූලට උම දාලා තියෙනවා. යතුරක්. ඒ කියන්නේ ලෝහ කැබල්ල. එතකොට මෙහෙන් අකුණක් ගහද්දි මේ වතුරත් එක්ක මේ නූල දිගේ අකුණු පාර ඇවිල්ලා මෙයාට අකුණු වැදිලා නැහැ. එහෙම ලොකුවට පොඩි නිකන් අකුණු සැරයක් මෙතනින් මෙයා දැකලා දෙනවා නිකන් ස්පාර්ක් වෙනවා වගේ. යතුරු කෑල්ල හරහා නිකන් ස්පාර්ක් වීමක් විදුලි පුළිඟු වයින්නා වගේ දැකලා තියෙනවා. ඒ අනුව තමයි මෙයා ගොඩක් මේ පරීක්ෂණ කරේ මොනවද මේ විසුණුනේ කියන විද්‍යුත් ආරෝපණ. අකුණත් එක්ක අකුණක් ගහද්දී විද්‍යුත් ආරෝපණ තමයි එන්නේ. හරිද? විද්‍යුත් ආරෝපණ. ඉතින් ඒ කියන්නේ මේකේ නිකන් විස්තරය දාලා තිනවා. මේ යාගරු පරීක්ෂණයේ ටික ඔයගොල්ලෝ කියවන්නේ මම මේ නෝට් එක දාලා තින්නේ. හරිද? ඔයගොල්ලන්ට PDF එක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්. හරිද? එතකොට අපිට මේ ආරෝපණ හඳුනා ගන්න උපකරණ තියෙනවා. හරි ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශක, මිදුලි ගුලි විද්‍යුත් දර්ශක වගේ උපකරණ අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඒ වගේ සමහර අවස්ථාවල දැන් ඔයගොල්ලෝ මේ විද්‍යුත් ආරෝපණ ගැන ගොඩක් වෙලාවට දැකලා ඇති. දැකලා කියන්නේ සංසිද්ධින්නේ සමහරවල් ඔයගොල්ලෝ අපි මොකක් හරි හිතන්නකෝ මේ අතේ තියෙන රෝම
සමහරවිට දැන් මොනවා හරි පුෂ්ඨ දෙකක් ඇතිලිලා තියෙද්දි ඕගොල්ලන් නිකන් ඉබේ මේ පුෂ්ඨයේ වුණ අත ලං වෙද්දි මේ රෝම නිකන් කෙලින් එනවා වගේ දැනෙන්නේ නැතිනේ. ඒ ආරෝපණ නිසා තමයි ඇති වෙන්නේ. ආකර්ෂණ බල විකර්ෂණ බල ඇති වෙනවා. දැන් ඕගොල්ලෝ දන්නවනේ සමජාතීය ආරෝපණ දැන් ධන ආරෝපණ අතර විකර්ෂණ බල. විකර්ෂණ බල ඇති වෙන්නේ. ඍණ ආරෝපණ ගත්තත් විකර්ෂණ බල ඇති වෙන්නේ. ධන ආරෝපණ ගත්තොත් අන්න ආකර්ෂණ බල ඇති වෙන්නේ. ඒතර විද්‍යුත් ඉස්තිර විද්‍යුත් ශේෂ්ඨ පාඩමේ ආකර්ෂණ බලක් තියෙනවා විකර්ෂණ බලක් තියෙනවා. ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ පාඩමේ ආකර්ෂණ බල විතරයි තියෙන්නේ. එතකොට දැන් සමහරවිට ඔයගොල්ලෝ අර මෙහෙම කොණ්ඩේ වීරලා පනාවෙන්නේ කොණ්ඩේ වීරලා පනාවෙන් අර පොඩි මේ වගේව කරලා ඇති. හරිද? එතකොට මේ වගේ පොඩි කොළ කෑලි නේ අර කොණ්ඩ පීර පනාවෙම ලං කරාම මේ කොළ කෑලි මොකද වෙන්නේ? ඉස්සෙනවා එකපාරට. ඒක ආකර්ෂණ බල ඇති වෙනවා. දැන් අපි පනාවේ කොණ්ඩේ වීරුවාම පනාව නිකන් අර කොණ්ඩේ පනාවයි පිරිමැදෙනවනේ. මේ ඇතිල්ල ඇවිල්ලා ඒවල ආරෝපණ ඇති වෙනවා. මේ ආරෝපණ නිසා මේවල පොඩි ආරෝපණයක් තිබ්බොත් මේ සමජාතීය ආරෝපණ නෙමෙයි විකල්ප කියන වෙනවා. විසමජාතීය ආරෝපණ නෙමෙයි. පනාවේ තියෙන ආරෝපණය කොණ්ඩෙත් එක්ක ඇතිලිලා පනාවේ ඍණ ආරෝපණයක් ඇති වෙලා තියෙනවා. හරිද? මේ කොළගුලි වල කරන පොඩි ධන ආරෝපණයක් තිබ්බොත් මොකද වෙන්නේ? මේ පනාව ලං කරද්දිම මේක ආකර්ෂණය වෙනවා පනාවට. ඒ වගේව දැකලා ඇති ඕගොල්ලෝ. හරිද? ඊට පස්සේ සමහරවිට අර ඕගොල්ලෝ දැකලා ඇති මේව නම් කොහොම දකින්න දැකලා ඇති. අර කොණ්ඩේ එකපාරට දැකලා ඇති ඉස්සෙන අවස්ථානේ මේ කොණ්ඩේ ඔළුවේ දෙන කොණ්ඩේ තියෙනෝනේ ඉස්සෙන්නේ. හරිද? මේ වගේ හොඳට කොණ්ඩේ ඉස්සෙනවා. දැන් මේක කරලා බලන්න පුළුවන් මෙහෙම බැලුනයක් කුඹලා අරගෙන ලොකුවට බැලුනේ කුඹලා අරගෙන මේක හොඳට පිරිමදිනවා. පිරිමැද්දාම මේකේ ආරෝපණය ඇති වෙනවනේ ධන හොරිනේ. ඒතර මේ බැලුනේ ඔළුව උඩින් තිබ්බහම කොණ්ඩේ ඉස්සෙන්න ගන්නවා. හරි මේ ටියුට් එකේ ෆොටෝස් තියෙනවා ඇත්තම ෆොටෝස් බලන්න පුළුවන්. හරිද? ඒවල ආරෝපණ ඇති වෙලා ආරෝපණ අතර ආකර්ෂණ බල ඇති වෙනවා. ආකර්ෂණ හෝ විකර්ෂණ දැන් විසම જાතිය ආරෝපණ තිබ්බොත් තමයි ආකර්ෂණය වෙන්නේ. මෙතනත් එහෙමයි. මේවා අතර ආකර්ෂණ බල ඇති වෙලා මේ කොණ්ඩේ ඉහළට ඉස්සෙනවා. ඒ වගේ අවස්ථා තියෙනවා. හරිද? ඊට පස්සේ අපි මම මේ පාඩමේ ඉස්සරහට විස්තර කරන්න අපිට හම්බෙන ස්වභාවික අවස්ථා. මේ ආරෝපණ සංසිද්ධියත් එක්ක මේ ආරෝපණත් එක්ක. හොඳයි දැන් අපිට බලමු මේ ආරෝපණ අපි කොහොමද වස්තුවක් මම කිව්වා ආරෝපණය කරන විදි එකක් තමයි කෙලින්ම වස්තු දෙකක් අපිට අතුල්ලලා පිරිමැදලා වස්තු දෙකේ ආරෝපණ හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් කිසියම් වස්තුවකට ආරෝපිත වස්තුවක් ගෙනල්ලා ගාවන්න ඕනේ. ඒ විදියත් හරි. හරි. ආරෝපිත වස්තුවක් ගෙනල්ලා ගාවන්න ඕනේ. ඊට පස්සේ දැන් අපිට තව එකක් තියෙනවා මේ ආරෝපණ හඳුනා ගන්න විද්‍යාගාර උපකරණ තියෙනවා. එකක් තමයි මේ ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකය. මේක ඔයගොල්ලෝ දැක්කද? මෙතන තියෙනවා ලෝහ තැටිය, මේ සන්නායක දණ්ඩ, මේකේ තියෙනවා රන් පත්‍ර දෙකක්. රන් පත්‍ර දෙකක් තියෙනවා. හරි මෙතන වීදුරු මේ වගේ ගණකයක් ඇතුලේ තියෙන්නේ. මේ එළියෙන් බැලුවම පේනවා මේ තියෙන ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකය. දැන් මේකේ මොකුත් ආරෝපණ නැත්තම් හරි මෙන්න මේ ලෝහ තහඩුවේ ආරෝපණ නැත්තම් මේ කොහෙවත් ආරෝපණ නැත්නම් මේ ස්වර්ණපත්‍ර දෙක ඔහොම ගෙලින්න සිරස්ස පහළට වැටෙන තමයි තියෙන්නේ. ඔහොම තියෙනවා. ස්වර්ණපත්‍ර දෙක. හිතන්න ඕනේ මේකට මොකක් හරි ආරෝපණයක් දුන්නොත් හරි දැන් මෙහෙම වැඩක් කරන්න පුළුවන්. මොකක් හරි හිතන්න අපි අමංගුව වස්තුවකට ආරෝපණ දෙන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි වස්තු දෙක පිරිමැදලා ආරෝපණය කරගන්න පුළුවන්. නැත්නම් ආරෝපිත වස්තුවක් ගෙනල්ලා මේක ස්පර්ශ කරන්න පුළුවන්. හරිද? තව විදියක් තියෙනවා අපිට මෙන්න මේ විදිහට ආරෝපණය කරන්න පුළුවන්. හිතන්න මෙන්න වස්තුව. මේ වගේ වස්තුවක් තියෙනවා. හරි? උදාසීන වස්තුවක්. අපි මේ ක්‍රමයට කියන්නේ පේරණයෙන් ආරෝපණය කිරීම. ආරෝපණය කරන ක්‍රම තුනයි තියෙන වස්තුවක්. හරි ස්පර්ශයෙන්, පිරිමැදීමෙන්, පේරණයෙන්. මේකදී අපි කරන්නේ මෙහෙම. මේ තියෙන්නේ අනාරෝපිත වස්තුවක්. මේකේ ධන ඍණ ආරෝපණ නැහැ. නිදහස් ආරෝපණ නැහැ. මම මේක සමීපයට අරන් එනවා ධන ආරෝපිත වස්තුවක්. මෙයාගේ ධන ආරෝපණ තියෙනවා. අරන් එද්දි මොකද වෙන්නේ? මේ පරමාණු වල පරමාණු රාශියනේ. පරමාණු වල මෙයා ළඟට එන්න ඉලෙක්ට්‍රෝන ටික මොකද වෙන්නේ? හරිද? මේ ඉලෙක්ට්‍රෝන ටික මේ පැත්තට ආකර්ෂණය වෙනවා. හරිද? ඉලෙක්ට්‍රෝන ටික මේ පැත්තට ආකර්ෂණය වෙනවා. හරිද? එතකොට මේක ඇත්තටම සන්නායක වස්තුවක් වුණා නම් තමයි මේක අපිට මේ පේරණයෙන් ආරෝපණය කරගන්න පුළුවන් වෙන්නේ නේ. මොකද සන්නායකයක් තුල ඉලෙක්ට්‍රෝන වලට එහෙම යන්න පුළුවන්. පරිවාරක වගේ නෙමෙයි. මේ සන්නායකයක් තුල ඇතුලේ මේ මුක්ත ඉලෙක්ට්‍රෝනයි න්‍යෂ්ටි ගානේ සමානයි. සම්ප්‍රයුක්ත ආරෝපණයක් නැහැ. හරිද? මේ ඉලෙක්ට්‍රෝන ටික මොකද වෙන්නේ? සන්නායකයක එහෙම යන්න පුළුවන් හින්දා මේ ධන ආරෝපිත වස්තුව ළඟට එද්දී අර ඉලෙක්ට්‍රෝන ඍණ ධනට ආකර්ෂණය වෙන හින්දා මේ ඉලෙක්ට්‍රෝන ටික මේ පැත්තට එනවා. මේකේ ධන න්‍යෂ්ටි ටික විකර්ෂණය වෙන හින්දා ධනින් ධන පහළට තල්ලු වෙනවා.
ධන න්‍යෂ්ටි ටික. හරිද? හරි. මේ පැත්තේ න්‍යෂ්ටි හිතන්නකෝ ආපු ගානට සමාන ඉලෙක්ට්‍රෝන ගණක් මේ පැත්තට ගියා. දැන් මේ ධනින් මෙයාව අල්ලගෙන ඉන්නවා ආකර්ෂණය කරන් ඉන්නවනේ ස්ථිති විද්‍යුත් බලවලින් ඉන්නේ. හරි? විෂම ජාතිය ආරෝපණනේ. මෙයාව හදන්නේ මේ පැත්තට තල්ලු කරන්න විකර්ෂණය ධන. ඊට පස්සේ අපි කරන්න ඕනේ මෙයාව භූගත කරනවා. භූගත කරනවා කියන්නේ පොළොවට සම්බන්ධ කරනවා වගේ එකක් නෙමෙයි. හරිද? පොළොවට සම්බන්ධව කරන්න ඕනේ. ඉතින් මෙහෙම දින සන්නායකයේ මම මෙහෙම අල්ලනවා කියන්නේ. ඇල්ලුවාම මොකද වෙන්නේ? මේ ආරෝපණ ටික දැන් තල්ලු වෙන්නනේ. ධන තල්ලු වෙලා කිව්වේ තල්ලු වුණාට නිකන් අවකාශ තුල ගැලිලා යන්නේ නැහැ. මම මෙහෙම ඇඟිලි දිහා ඇල්ලුවාම හරිද? මේ ආරෝපණ ටික මොකද වෙන්නේ? මාහරා පොළොවට නැත්නම් මාහරා ශරීරයට පොළොවට භූගත වෙලා යනවා. හරිද? ඒක තමයි වෙන්නේ. නැත්නම් ඇත්තටම ගත්තොත් මේ පොළොවෙන් ඉලෙක්ට්‍රෝන ඇවිල්ලා මේ ධන ආරෝපණත් එක්ක සෙට් වෙලා ඇත්තටම වෙන්නේ මේ වගේ දෙයක්. කියන්නේ පොළොවට ධන ආරෝපණ යන එක නෙමෙයි වෙන්නේ. මම මෙහෙම පොළොවට සම්බන්ධ කරාම පොළොවෙන් හිතන්නකෝ ඉලෙක්ට්‍රෝන ඇවිල්ලා මේ ධන න්‍යෂ්ටිත් එක්ක සම්බන්ධ වෙලා උදාසීන වෙනවා. එතකොට මෙන්න මේ පැත්තට ආපු ඉලෙක්ට්‍රෝන ටික ඒ ටික දැන් මෙයා අල්ලන් ඉන්නවනේ. මේ ධනින් මේ ඉලෙක්ට්‍රෝන ටික ආකර්ෂණය කරන් ඉන්නවා. ධන වෙන ආකර්ෂණ බල නැති වෙන්නේ. මේ ධනින් මේ ධන තල්ලු කරනවා විකර්ෂණය වෙන්නේ ඉන්න. එතකොට මෙයාට භූගත වෙන්න අපි සෙට් කරපු ගමන් දැන් භූගත වෙන්න සෙට් කරලා නැත්නම් මොකද වෙන්නේ? තල්ලු කරාට යන්න විදියක් නැහැ. අවකාශ තුල ගැලවිලා යන්නේ නැහැ එහෙම. හරිද? අවකාශ තුල ආරෝපණ ගැලවෙනවා කිසියම් වස්තුවක තියෙන ආරෝපණ ප්‍රමාණය ගොඩක් වැඩි වුණොත්. දැන් අපිට වස්තුවකට ආරෝපණ ඕන තරම් දෙන්න බෑ. ඒ කියන්නේ වස්තුවේ ධාරිතාවයක් තියෙනවා. ඒ ධාරිතාවයට වඩා මෙයාගේ ආරෝපණ ගබඩා කරලා තියන්න බෑ. දැන් ධාරිත්‍රක කියන ඒවා හදන්නේ මේ මූල ධර්මات එක්ක තමයි. මේ පාඩමේ අන්තිමට තියෙනවා ධාරිත්‍රක. ආරෝපණ ගබඩා කරලා තියාගන්න පුළුවන් උපකරණයක්. ඉතින් මේවලත් මේ ආරෝපණ ගබඩා කරලා තියාගන්න පුළුවන්. දැන් මේ කිසියම් වස්තුවක ආරෝපණ ගාන ගොඩක් වැඩි වුණොත් මොකද වෙන්නේ? තව මේකට ආරෝපණ දුන්නොත් ඒ දෙන ආරෝපණ මෙයාට අල්ල ගන්න බෑ, හදව ගන්න බැරි නිසා නිකම්ම ගැලවෙනවා. දැන් මෙතන එහෙම නිකම්ම ගැලවෙන්නේ නැහැ. මෙතන ආරෝපණ ප්‍රමාණය ගොඩක් වැඩි නෑනේ. මෙයා තල්ලු කරාට නිකම් ගැලවෙන්නේ නැහැ. අපිට අර භූගත වෙන්න අපි මේක සම්බන්ධ කරාම පොළොවත් එක්ක හරිද? මොකද වෙන්නේ? පොළොවෙන් ටක් ගාලා ඉලෙක්ට්‍රෝන කඩාවැටයක් ඇවිල්ලා නැත්නම් අපිට මෙහෙම කිව්වා හැකියි. ධන ආරෝපණ ටික භූගත වෙනවා. ගමන් කරනවා. නැත්නම් ඉලෙක්ට්‍රෝන කඩාවැටය ඇවිල්ලා මේවත් එක්ක උදාසීන වෙනවා. එතකොට දැන් මට කියන්න මේක ගෑවුවේ නෑනේ. ගෑවුවේ නෑ. මේ ආරෝපිත වස්තුව මෙයාගේ ගෑවුවේ නෑ. හරි මේකට අපි කියන්නේ පේරණේ මෙයාව ආරෝපණය කරගත්තා කියලා. දැන් මට කියන්නේ මෙයාගේ ඉතිරි වන ආරෝපණය මොකක්ද? මෙයාගේ ඉතිරි වෙන්නේ අපි මේ අරන් ආපු වස්තුවේ ආරෝපණයට ප්‍රතිවිරුද්ධ ආරෝපණය තමයි ඉතිරි වෙන්නේ. මේක භූගත වුණානේ. මේක භූගත වෙන්නේ නැහැ. ඇයි මේක මෙයා අල්ලන් ඉන්නවනේ ආකර්ෂණය. ඊට පස්සේ මේ භූගත වුණාට පස්සේ මේ ධන ආරෝපණ ටික දැන් නැතුව ගියානේ. දැන් අපිට මේක අයින් කරාම මේ පොළොවත් එක්ක සම්බන්ධයෙන් දැන් මෙයාගේ ඍණ ආරෝපණ ටිකක් ඉතුරු වෙනවා. දැන් මෙයා ඍණ ආරෝපිත වස්තුව. තේරෙනවද? හරිද? දැන් මේකේදී ඇත්තටම දැන් මෙයාගේ එන ආරෝපණ වල විශාලත්වයක් තියෙනනේ කූලෝම්. දැන් මෙයා අරගෙන ආරෝපණේ කූලෝම් 10යි. මේකේ දැන් පේරණයෙන් ආරෝපණය කරාම කූලෝම් 10ක් වුණත් ආරෝපණය කරගන්න පුළුවන් ඍණ හැබැයි මෙයාගේ ධන කූලෝම් 10යි මෙයාගේ ඍණ කූලෝම් 10යි. නැත්නම් ඊට වඩා අඩු ආරෝපණයක් වුණත් පේරණය වෙන්න පුළුවන්. කිසිවිටකත් මෙයාගේ ආරෝපණයට වඩා වැඩිපුර ආරෝපණයක් මෙයාගේ පේරණය වෙන්නේ නැහැ. හරි ඒක මතක තියාගන්න. සමාන හෝ ඊට වඩා අඩු අපි ස්පර්ශයෙන් දැන් මේ වස්තුවේ මෙයාගේ නල්ල ස්පර්ශ කරා නම් මොකද වෙන්නේ? එතකොට වෙන්නේ මෙහෙම වැඩක්. ස්පර්ශ කරාම මෙයාගේ ධන ආරෝපණ වලින් කොටසක් මෙයාට එනවා. නේ ස්පර්ශ කරාම දැන් මේකේ කූලෝම් 5ක් 10ක් තිබ්බනම් ස්පර්ශ කරාට පස්සේ මේකේ කූලෝම් 4ක් හරි අර කූලෝම් 5ක් වගේ ඉතුරු වෙන්න පුළුවන්. ඒ ටික වැදගත්. ස්පර්ශ කරාම අර අරන් ආපු වස්තුවේ ආරෝපණයම තමයි පේරණය වෙන්නේ. හරිද? එතන මෙතන අපි අනිත් ක්‍රමයට මේ ක්‍රමයට පේරණයෙන් ආරෝපණය කරාම හරිද? එයා අරන් ආපු ආරෝපණයට ප්‍රතිවිරුද්ධ ආරෝපණය තමයි එයාගේ හිටින්නේ. ඒ ටික වැදගත්. දැන් අපිට මේ ආරෝපණ තියනවද නැද්ද පරීක්ෂා කරන්න වස්තුවක මෙන්න මේ උපකරණේ පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකයේ ක්‍රියාකාරීත්වය බලමු. දැන් මේ තියෙන අනාරෝපිත ස්වර්ණපත්‍ර දර්ශකයේ තැටිය ඔක්කොම ටික. දැන් මම ඉස්සෙල්ලාම මේකට දන්නා කියන ආරෝපණයක් දෙන්න ඕනේ. මුලින්ම හිතන්න මම මේකට දෙනවා ධන ආරෝපණයක්. හරිද? මොකක් හරි ධන ආරෝපිත වස්තුවක් ගෙනල්ලා මේක ස්පර්ශ කරනවා. ධන ආරෝපිත වස්තුවක් ගෙනල්ලා ස්පර්ශ කරාම ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකයේ තැටිය මොකද වෙන්නේ? ධන ලෙස ආරෝපණය වෙනවා. එතකොට මේ ආරෝපණ මේ දණ්ඩ දිගේ පහළට යවවාම මොකද වෙන්නේ? අන්න මෙතන ධන හින්දා මේ පත්‍ර දෙක ධන විකර්ෂණය වෙනවනේ. පත්‍ර දෙක ඈත් වෙනවා. පත්‍ර දෙක දැන් ඈත් වෙනවා. ඔන්න. අර ධන ආරෝපණ ආවා. හරි. ඔන්න. ඊට පස්සේ දැන් හිතන්න
ඔන්න අපිට තියෙනවා මොකක් හරි වස්තුවක්. දැන් මට ඕනේ මේකේ තියෙන ආරෝපණ වර්ගය හොයාගන්න. මෙයා ධන ආරෝපිත වස්තුවක්ද ඍණ ආරෝපිත වස්තුවක්ද කියලා. දැන් අපි ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකයේ දීපු ආරෝපණය දැන් දන්නවා ඈ. ඒකට ධන ආරෝපණයක් දෙන්න ඕන. ධනද ඍණද කියන එක දැනගන්න ඕනේ. ධන ආරෝපණයක් දුන්නේ. දැන් මේ වස්තුවේ දැන් මේ ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකයේ ධන ආරෝපණයක් තියෙනවා. දැන් මට ඕනේ මේ අරන් එන වස්තුවේ තියෙන ආරෝපණ වර්ගය හොයාගන්න. ධනද ඍණද? නැත්නම් මේකේ ආරෝපණයක් නැද්ද? හිතන්නකෝ දැන් මේකේ ආරෝපණයක් නැති වස්තුවක් නම් මම මේ වස්තුව මේ තැටිය සමීපයට අරන් එන්න මොකද වෙන්නේ? මේකේ කිසිදු වෙනස් වීමක් වෙන්නේ නැහැ මේ පත්‍ර දෙකේ. ඉතින් මේකේ ආරෝපණයක් නැහැ මේ වස්තුවේ. මේ වස්තුවේ ආරෝපණයක් නැති හින්දා මේ ස්වර්ණ පත්‍ර වල තියෙන මෙන්න මේ කෝණය වැඩි වෙන්නෙත් නැහැ අඩු වෙන්නෙත් නැහැ. අපගමන කෝණය. ඒ කියන්නේ අපසරණය වෙන්නෙත් නැහැ අபிසරණය වෙන්නෙත් නැහැ. ওই කෝණෙම තියෙනවා. ඒකින් අපිට කිව්වේ හැකි මේ වස්තුවේ ආරෝපණයක් නැහැ කියලා. හිතන්නකෝ මෙයා ධන ආරෝපිත වස්තුවක් වුණා නම් මේ අරන් එන වස්තුවේ ආරෝපණය ධන වුණා නම් වෙන්නේ මේ ධනින් මේ ධන විකර්ෂණය වෙන හින්දා මොකද වෙන්නේ? මේ ධන ආරෝපණ වලින් මේ තැටියේ ධන ටික විකර්ෂණය වෙන හින්දා මේ ධන ටික මෙහාට එනවා. මේ උඩ තියෙන ධන ටික මේ දණ්ඩ දිගේ පහළට ඇවිල්ලා සුවර්ණ පත්‍රවල ධන ආරෝපණ සාන්ද්‍රණයේ වැඩි වුණාම ධන වැඩි විකර්ෂණයක් එනවා තව. මේක කොට වඩා වැඩි පුරුක්‍රමයක් පෙන්වන්න ගන්නවා. ආයි මේක ඇදලා යද්දී ආයි උත්ක්‍රමණය අඩු වෙනවා. ඒකෙන් අපිට කියවෙන්නේ මොකද්ද? මේ අරන් ආපු වස්තුවේ ආරෝපණය මෙයාගේ සමජාතීය ආරෝපණයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ධනින් ධන විකර්ෂණය වුණේ හින්දානේ මේ පත්‍ර ඈත් උනේ. මෙයා ළඟට ගේන්න ගාවන්න ඕනේ නැහැ. මේක ඍණ ආරෝපිත වස්තුවක් අරන් ආවනම් මේ ධන ඍණට ආකර්ෂණය වෙන හින්දා අර යට තියෙන ධන ටිකක් යට තියෙන ධනේවත් උඩට එන්න ගන්නවා. මේ පැත්තට එන්න ගන්නවා. යට ධනත් උඩට එන්න ගන්නවා. ඍණ ධන ආකර්ෂණය වෙන හින්දා. එතකොට අර පත්‍රවල තියෙන ධන සාන්ද්‍රණය අඩු වෙන හින්දා ටික විකර්ෂණය අඩු වෙලා පත්‍ර දෙකේ කෝණය අඩු වෙනවා. ඔන්න ඔය අනුව අපිට අරන් එන වස්තුවේ ආරෝපණ වර්ගය හොයාගන්න පුළුවන්. අනිත් එක තමයි විදුලි ගුලි විද්‍යුත් දර්ශක. ඒකත් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දන්නවා. හරි මේ ඔයගොල්ලෝ පොඩි කාලේ හදලත් ඇති මේ වගේ සේද තන්තුවක් අරගෙන මේකට අපි පොඩි ගුලියක් කියන්නේ ගොඩක් වෙලාවට අර මේ මඤ්ඤොක්ක පොඩ ගෑල්ලක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකත් අපිට මොකකින් හරි ආරෝපණය කරගන්න පුළුවන්. මේ ආරෝපිත වස්තුවක් මේකේ ගාවලා හරිද ආරෝපිත වස්තුවක් මේකේ ගාවනවා. ගෑවුවාම මෙහාත් දැන් ධන ආරෝපණය වෙනවා. ඊට පස්සේ අපි අරන් එන වස්තුව හිතන්නකො ඍණ ආරෝපිත වස්තුවක් නම් මොකද වෙන්නේ? මෙයා ධනින්දා ඍණ අරන් එද්දීම ටක් ගාලා මේ විදුලි ගුලිය මේ පැත්තට ගිහිල්ලා මේකේ ඇලිනවා. ඇලිච්ච ගමන් ආයි බෙන් වෙනවා. අයියේ මේ වෙන්නේ මේකයි. හරිද? දැන් මේක ධන ආරෝපණයනේ. මේක ටක් ගාලා ළඟට එද්දීම කිසියම් ප්‍රමාණයකට ලං කරද්දීම මේක මෙහාට එන්නේ මේක ගියවෙනවා ටක් ගාලා. ගෑවිච්ච ගමන් ධනයි ඍණයි ටිකක් උදාසීන වෙලා මොකද වෙන්නේ? මේකේ මේ විදුලි ගුලියේ තිබ්බ ආරෝපණය නැති වෙලා නැත්නම් මේකට ඍණ ආරෝපණය වෙන්නත් පුළුවන්. ධන ඍණ උදාසීන වුණා වැඩිපුර ඍණ ටිකක් තිබ්බනම් මේකට ඍණක් එනවා. ඇවිල්ලා ටක් ගාලා ඍණ විකර්ෂණය වෙන හින්දා මේක මෙහාට එනවා. ඇල්ලලා ඉන්නේ නැහැ. ඔය අනුව අපිට ආරෝපණ වර්ග තියෙනවද නැද්ද කියලා වස්තුවක හොයාගන්න පුළුවන්. හොඳයි. ඊට පස්සේ දැන් මේ ආරෝපණ ගැන පරීක්ෂණ කරපු තව විද්‍යාඥයෙක් තමයි මේ කූලෝම් කියන විද්‍යාඥයා. අර බෙන්ජමින් ලෑන්ඩීන්ට අමතරව මේ කූලෝම් කියන විද්‍යාඥයා පරීක්ෂණ කරා. ඉතින් එයා හොයාගත්තා මේ කිසියම් ආරෝපණ දෙකක් ගත්තොත්. හරිද? දැන් එතන මේකේ අපි ආරෝපණ දෙකක් ගත්තොත් හිතන්න මොකක් හරි ධන හෝ ඍණ. මෙයාගේ ආරෝපණය Q1. මෙයාගේ ආරෝපණය හරිද Q2. මේක ධන නම් ඇති වෙන්නේ විකර්ෂණ බල දෙකක්. ඍණ උනත් ඇති වෙන්නේ විකර්ෂණ බල දෙකක්. ධනයි ඍණයි ආවොත් තමයි මේකේ ආකර්ෂණ බල ඇති වෙන්නේ. මම ධනයි ඍණයි කියලා ගන්නවා. කොහොම ගත්තත් එකයි ඈ. ලක්ෂීය මේ වගේ ආරෝපණ දෙකක්. මෙයාගේ ධන කූලෝම් ආරෝපණයක් Q1 විශාලත්වයේ මෙයාගේ ඍණ කූලෝම් ආරෝපණයක් විශාලත්වයේ Q2. මේ ආරෝපණ දෙක අතර ඇති වෙනවා මේ වෙලාවේ මේ බලනේ. يعني මෙයා හදන්නේ මෙයාව මෙහාට ආකර්ෂණය කරගන්න. මෙන්න බලේ. මෙයා හදන්නේ මෙයාව මෙහාට ආකර්ෂණය කරගන්න. නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව ලකුණු කරන්න ඕනේ බල. ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව. මෙයා හදන්නේ මෙයාව මෙහාට ආකර්ෂණය කරගන්න. මෙයා හදන්නේ මෙයාව මෙහාට ඇදගන්න. මෙයා හදන්නේ මෙයාව මෙහාට ඇදගන්න. විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි එකම රේඛාවක. ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව. එතකොට මේ ආරෝපණ දෙක අතර පරතරය සිම්පල් ආ. ඉතින් කූලොම් කියන විද්‍යාඥයා හොයාගත්තා අර ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර පාඩමේ ඉගෙන ගන්න නිව්ටන් නියමය වගේම තමයි. නේ කෝණ ස්කන්ධ දෙකක් අතර ඇතිවන බලය මතකනේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර පාඩමේ. මෙයාගේ ස්කන්ධයෙන් 1 මෙයාගේ ස්කන්ධයෙන් 2
මේ ස්කන්ධ දෙකේ අපි ගත්තොත් ගුරුත්ව කේන්ද්‍ර අතර පරතරයේ සිම්පල් R නම් මේ ස්කන්ධ දෙක අතර ඇති වන ආකර්ෂණ බලය කොහොමද ලිව්වේ? F සමානයි මෙතන නියතේ ගුරුත්වාකර්ෂණ නියතේ ස්කන්ධ දෙකේ ගුණිතයට අනුලෝමව සමානුපාතිකයි. ස්කන්ධ දෙකේ ගුරුත්ව කේන්ද්‍ර අතර පරතරයට වර්ගයට ප්‍රතිලෝමව සමානුපාතිකයි. ඔය වගේම මෙතනත් අපිට ලියුවේ හැකි මේ F කියන බලේ ආරෝපණ දෙකේ විශාලත්වයේ ගුණිතයට අනුලෝමව සමානුපාතිකයි. දුරේ වර්ගයට ප්‍රතිලෝමව සමානුපාතිකයි. ඉතින් මේ සමානුපාත දෙක එකම සමානුපාතයකින් ලියලා අපිට සමීකරණයක් ගන්න පුළුවන්. මේකේ දාන නියතය අරගේ G නේ. මේකේ දාන නියතය 4යි 5 epsilon. ඔක තමයි නියතය. අතන G කැපිටල් G වගේ මෙතන 1ට 4යි 5 epsilon නියතය. Q1 Q2 R වර්ග. ඉතින් මේක තමයි කූලෝම් නියමෙන් ගන්න සමීකරණය. ඔකදී වචනෙන් කියන්නත් පුළුවන්. හරිද? ඒ වචනෙන් කියන විදිහේ බව වැදගත් නේ. ඕනම ආරෝපිත වස්තු දෙකක් ලක්ෂීය ආරෝපණ දෙකක් අතර ඇතිවන බලයේ විශාලත්වය ආරෝපණ දෙකේ ගුණිතයට අනුලෝමවත් ආරෝපණ දෙක අතර පරතරයේ වර්ගයට ප්‍රතිලෝමවත් සමානුපාතික වේ. කූලෝම් නියමය. ඉතින් මේ නියමය වැදගත්. මෙතන මේ එප්සයිලන් නේ 4යි 5 කියන්නේ කොහොමද නියතයක් නේ? එප්සයිලන් කියන්නේ මේ ආරෝපණ දෙක තියලා තියෙන මාධ්‍ය. දැන් මේ හරින වාතෙනේ. මේ ආරෝපණ දෙක තියලා තියෙන වාතේ නම් ඒ වාතයේ පාරවේදීතාවය එප්සයිලන් වාතයේ නැත්නම් මෙතන අපි මේ ආරෝපණ තබා ඇති මාධ්‍යයේ පාරවේදීතාවය. දැන් මේ ආරෝපණ දෙක ද්‍රවයක් තුල තිබ්බනම් ජලය තුල එතකොට දාන්නේ ජලයේ පාරවේදීතාවය. රික්තයක් තුල තිබ්බනම් රික්තයේ පාරවේදීතාවය. දැන් අපි ගණන් හදද්දී නම් රික්තයයි වාතයයි එක වගේ සලකනවා. මේ ගණන් වල එප්සයිලන් නෝට් කියලා දාන්නේ රික්තය. ගොඩක් ගණන් වල අපි ගන්නේ මේ ආරෝපණ රික්තයේ දිනවා කියලා. වෙන මාධ්‍යයක තිබ්බොත් හරිද? ඒ මාධ්‍ය පාරවේදීතාවය දාන්න ඕනේ. අර සාපේක්ෂ ඝනත්වය වගේ මෙතනත් අපි ගන්නවා මේ සාපේක්ෂ පාරවේදීතාවය. සාපේක්ෂ පාරවේදීතාවය. හරිද? ඒ කියන්නේ පාර විද්‍යුත් නියත කියලා කියනවා. පාර විද්‍යුත් නියතය. එතකොට ඕක ගන්න අර සාපේක්ෂ ඝනත්වය වගේ නේ. සාපේක්ෂ ඝනත්වය කියන්නේ කිසියම් ද්‍රවයක ඝනත්වයේ ජලයේ ඝනත්වයෙන් කී ගුණයක්ද කියන එකනේ. ඒ වගේ කිසියම් මාධ්‍යයක පාරවේදීතාවය රික්තයේ නැත්නම් වාතයේ පාරවේදීතාවයෙන් නේ. රික්තයේ පාරවේදීතාවයෙන් කොච්චර ගුණයක්ද කියන එක තමයි සාපේක්ෂ පාරවේදීතාවයෙන් එන්නේ නේ. ඉතින් පාර විද්‍යුත් නියතයේ සිම්පල් K නම් අපි අදාළ මාධ්‍ය පාරවේදීතාවය සිග්ම නම් රික්තයේ පාරවේදීතාවය එප්සයිලන් නෝට්. දැන් මේකට ඒකක ඉන්නේ නැහැ. උඩයි යටයි ඒක කැපිලා යනවානේ. හරිද? දැන් පාරවේදීතාවය ඒකකේ ගන්න පුළුවන් මේකෙන් මම පෙන්නන්නම්. හරිද? તો මේවා අදිශ මේ ආරෝපණ කියන්නේ අදිශ පාරවේදීතාවය කියන්නේ අදිශ. ඒතර ඔතන බලන්න එප්සයිලන් උත්ත කරගත්තොත් 4යි 5 වලට කොහොමත් එන්නේ නැහැ නේ ඒක නේද? 4යි 5 මෙතන හරස් 3 කරා නම් හරිනේ. එප්සයිලන් මේ පැත්තට හරස් 3 කරා නම් F මේ පැත්තට හරස් 3 කරා නම් මොකක්ද එන්නේ? Q1 වතාවක් Q2 යට 4යි 5 වතාවක් F වතාවක් R වර්ග. ඔකෙන් එප්සයිලන් මෙහාට ගුණ කරන්න F මේ පැත්තට ගුණ කරන්න. ඔතනින් ඔයගොල්ලන්ට එනවා පාරවේදීතාවය ඒකකය. දැන් මේවා විශාලත් මේ නියත විශාලත්වයේ මතක තියාගන්න ඕනේ නැහැ. අනිවාර්යෙන් ගණන් වල දෙනවා මම ටියුට් එකේ කලින් දාලා තින්නේ. හරි ඒව මතක තියාගන්න අවශ්‍ය නැහැ. හරි. ඒතකොට අපිට මෙතන වැදගත් වෙන්නේ මේ ඒකකේ නම් ඉතින් හදලා ගන්න පුළුවන්. Q කියන්නේ කූලෝම් නේ. කූලෝම් වතාව කූලෝම්. 4යි 5 ඒක නේ බලය නිව්ටන්. දුරේ වර්ගයේ වර්ග මීටර. මේ මෙතනින් ඕගොල්ලන්ට එනවා මොකද්ද? හරිද? C වර්ග නේද? N ඍණ 1 M ඍණ 2 පාරවේදීතාවය ඒකකේ. ඉතින් මේ 1යට 4යි 5 දැන් මේක නියතේ. අපි දැන් මේ 1යට 4යි 5 එප්සයිලන් නේ. මේ ආරෝපණ තියලා තියෙන මාධ්‍යයේ රික්තයේ වුණොත් නැත්නම් වාතයේ රික්තයේ එක වගේ කියලා සලකන්නේ. වාතයේ වුණොත් මතක තියාගන්න 1යට 4යි 5 මෙතන එප්සයිලන් නෝට්. හරි මෙතන 1යට 4යි 5 එප්සයිලන් නෝට් වල අගය ආසන්න වශයෙන් 10 වතාවක් 10යි 9ක් කියලා අපි එන්නේ ගණන් හදද්දි ගන්න ඕනේ. ඉතින් මේකේ එකකේ එන්නේ කොහොමද? එප්සයිලන් වල ඒකකයේ මේ උඩට එද්දී දර්ශක ලකුණ මාරු වෙලා ඉන්න ඕනේ. මේකේ ඉන්නේ මේක ධන වෙනවා n වර්ග මීටර c ඍණ 2 එනවා කූලෝම් වර්ගයට. හරිද? 9 වතාවක් 10යි 9යි කියලා ගන්න. හොඳයි. හරිද? පාරවේදීතාවයේ රික්තයේ
අපිට ගාන වල දුන්නොත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඕකෙන් එන්නේ ඕනම ආරෝපිත වස්තු දෙකක්. ලක්ෂීය ආරෝපණ දෙකක් අතර ඇතිවන බලය. මම මේකේ ගණන් හදලා පෙන්නන්නම්. හරිද? මේ සිතාන මුලින්ම ඉවර කරලා ඉන්නවා. හොඳයි. ඒ ටිකත් වැදගත්. එතකොට ඊට පස්සේ මේකේ අපිට තව වැදගත් සම්බන්ධයක් තියෙනවා. මේ ස්ථිති විද්‍යුත් දැන් අපි ක්ෂේත්‍රයක් නිරූපණය කරන්නේ කොහොමද? නේ බල රේඛාව වලින් තමයි නිරූපණය කරන්නේ. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් වගේම ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රයක් අපිට දැන් හිතන්නකෝ මෙන්න ලක්ෂීය ධන ආරෝපණයක්. දැන් මෙයාගේ වටේ ඇති වෙන ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රයක්. ඒක අපි නිරූපණය කරන්නේ මෙන්න මේ බල රේඛාව වලින්. බල රේඛාව. හරිද? මම ගෞස් ක්‍රමයට එක්ක මේ බල රේඛා ඇති වෙන විදිය තමයි වැඩිපුර විස්තර කරන්නම්. සාමාන්‍ය බල රේඛා අර පිටවන කුෂ්ඨ වලට සහ ඇතුල් වන කුෂ්ඨ වලට ලම්බ වෙන්න ඕනේ. බල රේඛා ඡේදනය වෙන්න බෑ. බල රේඛා අතර පරතරය වැඩි වෙනවා කියන්නේ ඈතට යන්න යන ක්ෂේත්‍රය දුබල වෙනවා. ඈතට යන්න යන ක්ෂේත්‍රය දුබල වෙනවා. ප්‍රබලතාවය අඩු වෙනවා. ඊට මේ ආරෝපණයේ සමීපේ තමයි ප්‍රබල ක්ෂේත්‍රයක් තියෙන්නේ. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය උනත් පොළොවේ උඩට යන්න අඩු වෙනවනේ ගුරුත්වජ තරණේ. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක ප්‍රබලතාවය නිරූපණය වෙන්නේ යම් ලක්ෂයක එතන තියෙන ගුරුත්වජ තරණය. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය මත. ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රයක යම් ලක්ෂයක ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය නිරූපණය කරන රාශිය ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය. කැපිටල් E. ඕක දෛශික. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය දෛශිකනේ. මේකත් දෛශික. ඊට පස්සේ චුම්බක ක්ෂේත්‍රවල චුම්බක ක්ෂේත්‍රයක ඒ කිසියම් ලක්ෂයක ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය නිරූපණය වෙන්නේ චුම්බක ශ්‍රාව ඝනත්වය. හරිද? මෙතනත් ස්ථිති විද්‍යුත් ශ්‍රාව ඝනත්වය කියලා කියනවා. ක්ෂේත්‍ර තීව්‍රතාවය කියලා කියනවා. හරි. දැන් මේ වගේ අපිට මේ බල රේඛා ඇත්තම බල රේඛාවක් කියලා කියන්නේ මම මෙතන හිතන්න දැන් මෙයාගෙන් තමයි ක්ෂේත්‍රය ඇති වෙන්නේ. මෙයා තමයි ආරෝපණය. මෙතන මම නිකන් නිදහස් කරනවා කූලෝම් ධන එකක ආරෝපණයක්. මේ වගේ තැනකින් නිදහස් කරනවා ධන එකයි කූලෝම් ආරෝපණයක්. දැන් මේ ආරෝපණය යන පාර ගත්තොත් මේ බල රේඛාව දිගේ තමයි යන්නේ. ඒ කියන්නේ ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රයේ යම් ලක්ෂයක ධන එකයි කූලෝම් ආරෝපණයක් නිදහස් කරාම ඒ ආරෝපණයේ චලිත වන ගමන් මාර්ගය අපි බල රේඛාවක් ලෙස සැලකනවා. හරි දැන් මම මෙයා මෙතනින් අතහැරියාම මේ ධනින් ධන විකර්ෂණය කරන ඉඳන් මෙයා මේ පැත්තට තල්ලු වෙනවා. හරිද? ඍණ ලක්ෂීය ආරෝපණයක් වඩා ඇති වෙන ක්ෂේත්‍රය බල රේඛාවෙන් මොකද වෙන්නේ? හරිද? ආරෝපණයේ දෙසට එන්න ඕනේ. ඇයි? දැන් මම මෙතන ධන එකයි කූලෝම් එකයි ආරෝපණයක් නිදහස්නේ කරන්නේ අර්ථ දැක්වීමෙන් ගන්නදී. එතකොට මෙයා ත්‍රිවිධ ධන ඇද ගන්න හින්දා මෙයා මෙහාට එන්නේ. මෙතන අතහැරියොත් මෙහාට එනවා. මෙහෙන් අතහැරියොත් මෙහාට එනවා. තේරුණාද? දැන් ආරෝපණ දැන් ඔය එකක් තිබ්බොත්නේ. ආරෝපණ කිහිපයක් තියෙන්නත් පුළුවන්. නේ? ආරෝපණයකින් ඇති වෙන්නත් පුළුවන් විද්‍යුත් ක්ෂේත්‍රයක් ආරෝපණ කිහිපයකින් ඇති වෙන්නත් පුළුවන්. හිතන්නකෝ ධන ඍණ ආරෝපණ දෙකක් තියෙනවා. එතකොට වෙන්නේ ධනින් පිටවන බල රේඛා ඍණට යනවා. ක්ෂේත්‍රය හරි ඔන්න ඔයගේ ක්ෂේත්‍රයක් ඇති වෙනවා. හරි බල රේඛා ඡේදනය වෙන්නේ ඍණ ආරෝපණ වෙතට බල රේඛා එනවා ධන ආරෝපණ වලින් ඉවතට යනවා. තේරෙනවද? වැදගත් ඡේදනය වෙන්න අඳින්න එපා. ඉතින් උතන තමයි දැන් සම්ප්‍රයුක්ත ක්ෂේත්‍රය. දැන් මම මෙතන ධන එකයි කූලෝම් ආරෝපණයක් නිදහස් කරොත් එයා ඔහොම යන්නේ නේ. මෙහෙම විකර්ෂණය වෙලා ඍණට ආකර්ෂණය වෙනවා. තේරෙනවද? යන්නේ විදිය. හරි ඔය වගේ විවිධ එක වර්ගය අපිට ඉස්සරහට තියෙනවා කතා කරන්න. එක වර්ගය මේවට කියන්නේ ශාව ආකෘති, බල රේඛා ආකෘති. කියන්නේ දැන් මේවා බලන්නත් පුළුවන් ඇත්තටම. හරි මම මේක බලා ගන්න ඕන නම් මේ බල රේඛා අපි හිතන්නකො මෙන්න මේ වගේ ගන්නවා මේ විබලම් රූපයක්. හරිද? මේ වගේ මොනවා හරි පරිවාරක ද්‍රවයක් පුරවපු භාජනයක් ගන්නවා. පරිවාරක ද්‍රවය තෙල් වගේ. ඊට පස්සේ අරගෙන මෙතන ධන ආරෝපණයකුයි ඍණ ආරෝපණයකුයි අපි තියා ගන්නවා. ධන ආරෝපිත මොකක් හරි දණ්ඩක්, ඍණ ආරෝපිත දණ්ඩක් තියා ගන්න පුළුවන් මෙහෙම. දැන් මේ වගේ වස්තු දෙකක් අරගෙන මෙතන ධන ආරෝපිත වස්තු මෙතන ධන ආරෝපණ දෙනවා මේක ඍණ ආරෝපණ දෙනවා දීලා ඉතින් මෙතන තියෙනවා තෙල් දාපු මොකක් හරි අර කේක් කැටියක් වගේ නේ කේක් පුච්චන්න ගන්න තැන තියෙන්නේ ඒකට දානවා තෙල් මොනවා හරි පොල් තෙල් වගේ දාගන්න දාලා ඒක තුල මේ ආරෝපිත වස්තු දෙක සම්බන්ධ කරන්න තෙල් තුල ඔහොම පහළට හරි නේ සම්බන්ධ කරන්න කියන්නේ මෙහෙම මේ පැත්තෙන් බලුවම් වෙන විදිය හරි මේ තැටිය එතකොට මේකේ මේ තියෙන තෙල් දාලා තියෙන මට්ටම. තෙල් දාලා තියෙන මට්ටම. එතකොට මේ තියෙන්නේ ධන ආරෝපිත වස්තුව. මේ තියෙන්නේ ඍණ ආරෝපිත වස්තුවම සම්බන්ධ කරනවා. ඊට පස්සේ මේකට අපි දානවා අර පොඩි තෘණ බීජ, තුත්තිරි බීජ වගේ දානවා. මේ උඩින් බලවන් දෙන විදිය, පැත්තෙන් බලවන් දෙන විදිය. මේකට තෘණ බීජ ඉන්න. මේ තෙල් වලට ඊළඟ ටිකක් කලවම් කරන්න ඕන.
එතකොට අපිලි වලට තියෙන තෘණ බීජ ටික වෙලාවක් යද්දී මෙන්න මේ වගේ හිටිනවා. තෘණ බීජ ටික මේ වගේ තෘණ බීජ ටික පිළියෙලනවා. මේක කරලා බලන්න පුළුවන් ඈ. අද ඉස්කෝලේ නම් මේ වගේ වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ අපිට කරලා පරීක්ෂණ දැන් ගොඩක් අර ලංකාවේ කරනවා අඩු ප්‍රැක්ටිකල් පැත්ත. ගොඩක් රටවලදී මේ වගේම මේ ක්‍රියාකාරකම් ඔක්කොම කරනවා ඉස්කෝලේ ළමයිට. අර හොඳට මේවා දැක්කහම ඔලුවට වදිනවා. හරි මම පස්සේ වීඩියෝස් හරි දාන්නම් මේවල තියෙනවා වීඩියෝස් හරි ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මේ වගේ පොඩි ක්‍රියාකාරකම් තියෙනවා. අර මම අර කිව්ව කලින් පාඩම් පටන් ගත්තනේ. හරි අර කොළ ගෑලි මේ ඇලෙනේවා කොන්ඩිස්සෙනේවා ඒ වගේ ඒවා සමානලට කරනවා. දැන් ලංකාවේ නම් එහෙම කරනවා අඩුයි ඉස්කෝලවල. හරි මේවා පාඩම් කියලා දෙද්දි මේවා කර කර පෙන්නනවා. එතකොට හොඳට තේරෙනවා. මොකක්ද වෙන්නේ කියන එක. ක්‍රියාකාරකම් එහෙම පෙන්නනවා. දැන් මේවා දැන් බෝඩ් එකේ ඉගෙනනවාට සමානලාවට තේරෙන්නේ නැහැ. මේක ගොඩක් අමාරු වෙන්නේ ගොඩක් අයට අන්න ඒකයි. හරි මේ ප්‍රැක්ටිකල් එක කරලා ගන්නවා නම් ගොඩක් මේක ටක් ගාලා හොඳට ඔළුවට වදිනවා මොකද්ද වෙන්නේ කියන එක. දැන් මෙහෙම ආරෝපණ දිනාකොට ඕගොල්ලන්ට එකපාරට මේ ආරෝපණ පේන්නේ නැහැ නේ ඉතින්. අර ආරෝපණ නිසා ඇති වෙන සංසිද්ධිය අපිට පේන්නේ. ආරෝපණ ඇහැට දුෂ්‍ය වෙන්නේ නැහැ නේ ආරෝපණ. ආරෝපණ තියෙනවා ඒවල නිසා ඇති වෙන සංසිද්ධියට ඇහැට දුෂ්‍ය වෙනවා. ඉතින් අපි මේවා මේ එක එක ආකෘති හදාගෙන විස්තර කරනවා ඉගෙන ගන්න එක තමයි කරන්නේ ඉතින් භෞතික විද්‍යාවේ. ආකෘති හදාගත්ත ඒවත් එක්ක. හොඳයි. ඉතින් මේවා අපි බලන්නත් පුළුවන්. ඊට පස්සේ අපි බලමු දැන් මේ ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රයේ යම් ලක්ෂයක ක්ෂේත්‍ර ප්‍රබලතාවයට සම්බන්ධයක් ගන්නත් පුළුවන් අපිට. ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රයක හරි හිතන්න මෙන්න ලක්ෂීය ආරෝපණයක්. මෙයාගේ ආරෝපණය Q. මෙයාගේ විතර බල රේඛා ඇන්දොත් ඉවතට ධන ආරෝපණයක් නේ. හරි. ලම්බක වඳින්න ඇතුල් වන සහ පිටවන කුෂ්ඨ වලට. හරි. මෙතන විශාලත්වය Q. දැන් මට ඕනේ මෙයාගේ නම් සිම්පල් R දුරින් පිහිටි ලක්ෂයක මේ ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය. දැන් මට ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර වාරණිය ඔයගොල්ලෝ ඉගෙන ගත්තා. මෙන්න මොකක් හරි ස්කන්ධය. හරිද? ස්කන්ධය කැපිටල් M ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය G. මේක හිතන්න ග්‍රහ වස්තුවක් කියලා. අපි ගොඩක් ග්‍රහ වස්තු ගැන කතා කරන්නේ නේ. ප්‍රබල ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් ඇතිනම් ග්‍රහ වස්තුවක් ලොකු ස්කන්ධයක් ගත්තාම එයාගේ කේන්ද්‍රයේ ඉඳන් R දුරින් පිහිටි ලක්ෂයක ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය සිම්පල් G සඳහා ප්‍රකාශනය ගත්තේ කොහොමද? මම මෙතන තියනවා සිම්පල් M ස්කන්ධයක්. තිබ්බම මේ ස්කන්ධ දෙක අතර ඇතිවන බල දෙක කොහොමද ලියන්නේ? හරි මෙයාගෙන් මෙයා මත බලේ කැපිටල් F, මෙයාගෙන් මෙයා මත බලේ මේ පැත්තට කැපිටල් F. ඕක ලියන්න පුළුවන් කොහොමද? අපේ ගුරුත්වාකර්ෂණය පිළිබඳ නිව්ටන් නියමයෙන් F සමානයි G ස්කන්ධ දෙකේ ගුණිතයේ බෙදීම දුරේ වර්ගය. ඊට පස්සේ මේ ගුරුත්වජ තරණයේ අර්ථ දක්වන්නේ කොහොමද? අපි ගුරුත්වජ තරණයේ මේ බලය ලියන්න පුළුවන් නේ තව ක්‍රමයකින් වස්තුවක බර කියන්නේ මේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයෙන් ඇති වෙන බලයෙන් නේ F සමානයි mg. කොහොම ලියන්නත් පුළුවන්? වස්තුවක බර කියලා කියන්නේ මේ දැන් අපේ මගේ බර කියන්නේ මේ පොළවෙන් ඇති වෙන බලය. බර mg. හරිද? ඒක නිව්ටන් නියමයෙන් ලියන්නත් පුළුවන් මේ මම මත ඇති වෙන බලය. මගේ බර මෙහෙම ලියන්නත් පුළුවන්. ඔය එකම බලයේ ක්‍රම දෙකකින් ලියලා සමාන කරාම නේ සිම්පල් mg සමානයි කැපිටල් G mm යට සිම්පල් ලාර වර්ගය. ඉතින් ඔතනින් මේ සිම්පල් m ට මේ සිම්පල් m කැපිලා ගියාම ඔයගොල්ලන්ට මෙතන G සඳහා ප්‍රකාශනය ගන්න පුළුවන්. හරිද? දැන් ඇත්තටම මේ G අර්ථ දක්වන්නේ සිම්පල් G අර්ථ දක්වන්නේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක යම් ලක්ෂයක ගුරුත්වජ තරණය නැත්නම් ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවයේ අර්ථ දක්වන විදිය වැදගත්. හරිද? මෙතන අපි කිලෝග්‍රෑම් එකක වස්තුවක් තිබ්බහම ඇතිවන බලය මෙතන G වල විශාලත්වයට සමාන වෙනවා. එතකොට m ස්කන්ධයක් තිබ්බහම ඇතිවන බලය මොකද වෙන්නේ උනේ? කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් තිබ්බහම මේ ලක්ෂයේ මේ ඇතිවන බලය ගුරුත්වාකර්ෂණ බලය සිම්පල් G ට සමාන නම් සිම්පල් m ස්කන්ධයක් තිබ්බහම ඇතිවන බලය mg ට සමානයි. ඒක තමයි වස්තුවක අපි බර ලෙස ගන්නෙ. දැන් බලමු අපි මේ ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රයේ යම් ලක්ෂයක කොහොමද ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය විශාලත්වයට ප්‍රකාශනය කරන්නේ? අර ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක ලක්ෂයක ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවයට ගත්ත වගේම තමයි අර එක කියන්නේ මේ ක්ෂේත්‍ර දෙකක් වුණාට ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයයි ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර වල සමහරව එක වගේ සමීකරණ එක හා සමානයි. සංකේත වෙනස්. හැබැයි එක වගේ හැසිරීමක් පෙන්නනවා ක්ෂේත්‍ර වර්ග. හරි ගුරුත්වාකර්ෂණ චුම්බක ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර වල සමහරව එක වගේ. දැන් මේක නම් විකර්ෂණක් තියෙනවා ආකර්ෂණක් තියෙනවා නේ. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයේ ආකර්ෂණ විතරයි. හරි මෙතන මම හිතන්න මෙතන මම සිම්පල් q ආරෝපණයක් තිබ්බොත් මේ ලක්ෂය. මට කියන්න අපිට කූලොම් නියමයෙන් ගන්න පුළුවන් මොකද්ද? මේ ඇතිවන විකර්ෂණ මෙතන හැබැයි ධන q නම් විකර්ෂණ බල දෙකේ ඉන්නේ නේ. F විකර්ෂණ අනිත් පැත්ත. හරි ඔය බලේ කූලොම් වලින් ලියුවොත් මොකක්ද එන්නේ? F සමානයි 1යට
4යි අපි ගමු රික්තයක් තුළ තියෙන ආරෝපණය දැන්. හරිද? ආරෝපණ දෙකේ විශාලත්ව දෙකේ ගුණිතය කැපිටල් Q මේක සිම්පල් Q නේ. බෙදීම දුරේ වර්ගයේ ආරෝපණ දෙක අතර දුර. ඉතින් අපිට අර ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රවල වගේම මතක තියාගන්න මේ බලය ලියන්න පුළුවන් තව විදියකින්. හරි දැන් මෙතන E කියලා අපි ගන්නෙ කූලෝම් එකක ආරෝපණයක් තිබ්බොත්. ඒ කියන්නේ මෙතන මේ ලක්ෂයේ ධන 1යි කූලෝම් එකක ආරෝපණයක් තිබ්බොත් එයා මත ඇතිවන බලයේ විශාලත්වය එතන ශේෂ තීව්‍රතාවේ විශාලත්වයට සමානයි කියලා තමයි අපි අර්ථ දක්වන්නේ. කූලෝම් එකක් තිබ්බොත් ඇතිවන බලයේ විශාලත්වය F කියන එක ඊට සමානයි නම් මෙතන කූලෝම් Q ආරෝපණයක් තිබ්බොත් ඇතිවන විශාලත්වය බලය නේ F සමානයි මොකද වෙන්න ඕනේ EQ. අර F සමානයි mg වගේනේ. මෙතන අපි ගන්නවා F සමානයි EQ. මෙතන මේ ඉතලයක් ගන්න යන දෛශිකයක් කියන එක හදවන්න. හරි ඉතලය අවශ්‍ය නැහැ. ඉතින් එකම බලයට අපි සමීකරණ දෙකක් ගත්තා. මේ බලයට කූලෝම් නියමෙන් ගත්ත සම්බන්ධය මේ ඔය බලයටම EQ වලින් එන සම්බන්ධය මේ. ශේෂ තීව්‍රතාවය පදනම් කරගෙන. දැන් ඔය දෙකේ වම් පැති දෙක සමාන හින්දා දකුණු පැති දෙක සමාන කරන්න. EQ සමානයි 1යට 4යි π එප්සයිලන් Q වතාවක් සිම්පල් Q R වර්ග. සිම්පල් Q කැපිලා ගිහිල්ලා මෙතන E උක්ත කරනවා වෙනවා 1යට 4යි π එප්සයිලන් කැපිටල් Q යට සිම්පල් R වර්ග. ඉතාල වැදගත්. ධන ආරෝපණයකින් හෝ ඍණ ආරෝපණයකින් නම් ලක්ෂීය යාගින් නම් සිම්පල් R දුරකින් ඇති වූ ලක්ෂයක ඇතිවන ශේෂ තීව්‍රතාවය. දැන් මේක අපිට පස්තාරයක් කියන්නේ. මම පස්තාර ඇදලා පෙන්නන්නම් මේ ලක්ෂීය ආරෝපණයකින් නම් ඈතට යන්න දුරත් එක්ක ශේෂ තීව්‍රතාවය විචලනය වන ආකාරය කොහොමද අඳින්නේ? ඒක දෛශිකයක්නේ. ඒකින්ද ඉතාල වැදගත් අඳින විදිය ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ පාඩමේ යන්නේ ඔය වගේම තමයි. වැදගත් ඉතාලම. අපි ගමු මේ පැත්තට දෛශික ධන කියලා ගමුකෝ මේ පැත්තට දෛශික ධන. දැන් මේ පැත්තට දෛශික තියෙනවා නම් ඍණ වෙනවනේ. මේ y අක්ෂය තියෙන්නේ e අගයන්. හරිද ක්‍රමාංකණය කරලා තියෙන්නේ x අක්ෂය මේ එක එක තැන් වල මේ දුරත් එක්ක අගයන් ටික දාලා තියෙන්නේ. දැන් මට කියනවා මේ හරිය ලක්ෂීය ධන 1යි කූලෝම් ආරෝපණයක් නිදහස් කරොත් ශේෂ්ඨයේ දිශාව මේ පැත්තට නේද තියෙන්නේ. තල්ලු කරන්නේ මේ පැත්තටනේ. මේ පැත්තේ ධන 1යි කූලෝම් ආරෝපණයක් නිදහස් කරත් තල්ලු කරන්නේ මේ පැත්තට. මේ පැත්තට එහෙනම් දෛශික ධන හින්දා මට කියන්න මෙන්න දුරත් එක්ක මේවා නියතයිනේ 1යට 4යි 5යි Q නියත හින්දා E සමානුපාතික වෙන්නේ 1යට R වර්ගයට ප්‍රතිලෝමයි කියන්නේ හැඩය මොකද වෙන්න ඕනේ ඍජු කෝණාශ්‍ර බහුවලයක් කියන්න ඕනේ ඈතට යන්න යන ශේෂ්ත්‍රයේ දුබල වෙලා අන්තිමට බිඳුවට එන්න ඕනේ වක්‍ර ගතියක් එනවා ප්‍රතිලෝම හින්දා මේ පැත්තේ මම ධන 1යි කූලෝම් ආරෝපණයක් නිදහස් කරොත් එයාව තල්ලු වෙන්නේ මේ පැත්තට එතකොට මේ පැත්තේ ශේෂ්ත්‍රයේ විශාලත්වය අවුලක් නැහැ දිශාව මේ පැත්තට තියෙන්නේ මේ පැත්තේ ස්ථිති විද්‍යුත් ශේෂ්ත්‍රයේ දිශාව මේ පැත්තට තියෙන්නේ. මේ පැත්තේ තියෙන්නේ මේ පැත්තට. ඒතකොට මේ පැත්තට E ධන නම් මේ පැත්තේ E යගෙන ඍණනේ. ඒකින්ද පස්තාරේ ওই විදිහට එන්න ඕනේ. යටි. මෙහෙම යනකොට වැරදිය MCQ වලින් වෙනවා. හරි මේ පැත්තට දෛශික ධන නම් මෙහාට තියෙනවා නම් E ධන නම් මේ පැත්තට E යගෙන ඍණ වෙනවනේ මේ දෛශිකනේ. ඒකින්ද තමයි මේ T ඍණ ආගයන් තියෙන්නේ මෙහෙම. x අක්ෂයෙන් පහළින් ඉඳන් මේ පැත්තෙන් ඉන්න ඕනේ. මේ පැත්තේ ධන ආගයන් ඉඳන් x අක්ෂයෙන් උඩින් ඉන්න ඕනේ. හරි. ඒ වගේ අපිට ඇඳ හැකි ධන ආරෝපණයක් තිබ්බත් මෙතන ඍණ ආරෝපණයක් තිබ්බත් ඇඳ හැකි. අර අපි දිශාව ගත්තී මතක තියාගන්න හැමතිස්සෙම ධන 1යි කූලෝම් ආරෝපණයක් තමයි නිදහස් කරලා බලන්න. තල්ලු වෙන දිශාව. හරි යනවා තමයි එතන ශේෂ තීව්‍රතාවේ දිශාව ගන්න. ඊට පස්සේ දැන් ඔය එක ආරෝපණයකින් දැන් ලක්ෂීය ආරෝපණ ගණනාවක් තිබ්බොත් ලක්ෂීය ආරෝපණ ගණනාවක් තිබ්බොත් කිසියම් ලක්ෂයක ඇතිවන ශේෂ තීව්‍රතාවය ගන්න කොහොමද? අපි උදාහරණයක් බලමු. මෙන්න තියෙනවා මෙතන ආරෝපණයක් Q. ධන ආරෝපණයක් තියෙනවා. හරිද? මෙතන තියෙනවා ඍණ Q ආරෝපණයක්. හරිද? මෙන්න මේ දෙකේ ආගන්න රේඛාව. හරි දැන් මෙයාගේ විශාලත්වය කූලෝම් 5 වතාවක් 10 හරිද? ඍණ 5යි. Q කියන්නේ මෙයාගේ එතකොට මෙයා ඍණ 5 වතාවක් 10 ඍණ 5යි කූලෝම් නේ. හරිද? මේ දෙක අතර පරතරය මීටර 2යි. හරි. මම අහනවා මෙයාගේ හරිමැද ලක්ෂයේද මෙන්න මේ හරිමැද ලක්ෂයේ ශේෂ්ඨ තීව්‍රතාවය කොහොමද ගණනය කරන්නේ? ඕන තැනක හෙව්වේ හැකියි. මම හරිමැද ලක්ෂය හොයලා පෙන්නන්නම්. ලක්ෂ කිහිපයක මොනවා හොයලා පෙන්නන්නම්. හරිද? එක එක ලක්ෂ වල අපිට හෙව්වේ හැකියි ශේෂ්ඨ තීව්‍රතාවය. එතකොට දැන් ආරෝපණ කිහිපයක් තිබ්බොත් මේකයි කරන්න ඕනේ. මේවා දෛශිකනේ.
එතකොට මෙයාගෙන් මේ ආරෝපණයෙන් මේ ලක්ෂ්‍යය ඇතිවන ශේෂ තීව්‍රතාවය ගන්න ඕනේ. හරිද? එතකොට මම කියන්න මම මෙතන ඉඳන් දුර දා ගන්නකො මීටර 1යි දුර. හරි මැද ගත්තාම මෙතන ඉඳන් මෙයාගෙන් මේ ධන කිව් ආරෝපණයෙන් මෙතන ඇති කරන ශේෂ තීව්‍රතාවය අපි විශාලත්වය හිතමු E1 කියලා. මේ ඍණ ආරෝපණයෙන් මෙතන ඇති කරන ශේෂ විශාලත්වය E2 කියලා හිතන්නකො ශේෂ තීව්‍රතාවය. ඒ දෙකේ සංප්‍රයුක්තය තමයි දැන් මෙතන හිටින්නේ. සංප්‍රයුක්තය තමයි ගන්න ඕනේ. දැන් තව ආරෝපණයක් මෙහි තිබ්බනම් ඒගොල්ලන්ගෙනුත් මෙතන ඇති කරන ශේෂ තීව්‍රතාවය ගන්න ඕනේ. අරගෙන ඔක්කොගේම සංප්‍රයුක්තය. ඔය දෛශිකෙින්ද දෛශිකයිත්‍ය තමයි ගන්න ඕනේ. නිකන් එකතු කරලා හරියන්නේ නැහැ. දිශාවත් සලකන්න ඕනේ එකතු කරලා. දෛශිකනේ. දෛශික පාඩමේ ඉගෙන ගත්තේ ඔය වැදගත්. දෛශිකයිත්‍ය ගන්න ඕනේ. මට කියන්නේ මේ ආරෝපණයෙන් මේ ධනගෙන් මෙතන ඇති කරන ශේෂයේ දිශාව කොහටද? ධනින් මෙතන අපි ධන එකයි කුලෝම නිදහස් කරාම කොහටද? තල්ලු වෙන්නේ මේ පැත්තට දාන්න. එයාගෙන් ඇති කරන ශේෂ තීව්‍රතාවයේ දිශාව මේ පැත්තට. මෙයාගෙන් මෙතන ධන එකක් නිදහස් කරාම ඍණෙන් ධන ඇද ගන්න හින්දා එයාගෙන් එන දිශාව මේ පැත්තට. E2. එයාගෙන් නම් මෙතෙන්ට පරතරය මීටර 1යි. E1 E2. දැන් මෙතන සංප්‍රයුක්තය නම් කීයද? දෙකම එකම පැත්තට හින්දා සංප්‍රයුක්ත ශේෂ තීව්‍රතාවයේ අන්න ධන විකර්ෂණය කරා ඒකෙන් නම් එයාගෙන් එන ශේෂ තීව්‍රතාවයේ දිශාව මේ පැත්තට. ඍණින් මෙතන ධන එක ආකර්ෂණය කරන හින්දා එයාගේ ශේෂ තීව්‍රතාවයේ දිශාවත් මේ පැත්තට. ওই දෙකේ එකතුව එකම පැත්තට හින්දා එකතු කරන්නේ. ඔන්න E1 ධන E2. ඔතන ඇතිවන සංප්‍රයුක්ත ශේෂ තීව්‍රතාවය ගත හැකියි. දැන් මට කියන්න E1 ලියන්නේ කොහොමද? E1 ලියන්නේ කොහොමද? මෙයාගෙන් මෙතන ඇති කරන ශේෂ තීව්‍රතාවය බලන්න. එකයට අර සූත්‍ර ගන්න. එකයට 4යි එප්සයිලන් මතක සූත්‍රයේ ලක්ෂීය ආරෝපණයකින් කිසියම් ලක්ෂයක ඇතිවන ශේෂ තීව්‍රතාවය. අර කිව්වට මෙතන R වර්ග මේක තමයි දාන්නේ. හරි දැන් මට කියන්න ඕක දැම්මොත් මෙතන එන්නේ මොකද්ද? එකයට 4යි එප්සයිලන් මෙයාගේ ආරෝපණය Q මෙතන ඉඳන් මෙතෙන්ට පරතරය මම සිම්පල් R කියලා ගන්නවා. නේද? හරි සිම්පල් R ඒකේ වර්ගය. එකතු කිරීම E2. මෙයාගෙන් මෙතන ඇති කරන ශේෂ තීව්‍රතාවය එකයට 4යි එප්සයිලන් මෙයාගේ ආරෝපණයක් විශාලත්වය කියමු. ආයි ලකුණු දාන්න ඕනේ නැහැ. දිශාව තීරණය කරන්න E1 E2 එකතු වෙන්න ඕනේ. විශාලත්වය විතරක් ගන්න නැහැ. හරි දිශාව තීරණය කරාට පස්සේ විශාලත්වය තරම් එකතු හෝ අඩු කරන්න දෙන්නේ. එකම පැත්ත නෑ එකතු කරන්න ප්‍රතිවිරුද්ධව තිබ්බොත් ලොකු එකකින් පොඩි එක අඩු කරලා ලොකු එකේ පැත්තටම තමයි සංප්‍රයුක්ත ශේෂ තීව්‍රතාවයේ දිශාව එන්නේ එතකොට. දුර මෙතන ඉඳන් මෙතනට මීටර 1නේ r ගිහලා දාන්න. මේකත් මීටර 1නේ r. ඉතින් මේක එතකොට එකතු කරා නම් හරිනේ. එතකොට මේ වගේ ඒවා දෙකක් ඉන්න මේක දෙකකින් වැඩි කරා නම් හරි. දෙක වතාවක් එකයට 4යි එප්සයිලන් q යට r වර්ග. දෙක වතාවක් එකයට 4යි එප්සයිලන් නැගේ කීයද? මෙතන එප්සයිලන් ඕන ආරෝපණ දිලා දෙන්නේ ත්‍රිත්වයේ. නැත්නම් වාතේ. කීයද මම කිව්වේ 9 වතාවක් 10යි 9යි නේ. ටියුට් එකේ දාලා දෙනවා යටින් පොඩ්ඩක් අපිට ලියා ගන්න අවශ්‍ය නැහැ. ඉතින් ගණන් වල දෙනවා. Q කියන්නේ මේ එක ආරෝපණයේ කීයද? 5 වතාවක් 10යි වෙන 5යි. R කීයද? 1යි. එකේ වර්ගය. ඔතනින් එනවා ඔතන සංප්‍රයුක්ත ශේෂ තීව්‍රතාවය මේ පැත්තට එන්නේ නේ. හරි මැද ලක්ෂ්‍ය ආරෝපණ දෙකේ ආගමන රේඛාවේ හරි මැද ලක්ෂ්‍යයේ ස්ථිති විද්‍යුත් ශේෂ තීව්‍රතාවය කී දෙන්නේ? එකේ වර්ගය 1යි හරිය. මෙතන E වලගේ එන්නේ හරි දෙවරක් 9 18යි 18 වරක් 5 90 නේ 90. එතකොට ඔතනින් 90 වතාවක් 10යි 9යි 10යි ඍණ 5යි 10යි ධන 4යි. මේක ඒකකේ මොකද්ද? කූලෝමයට නිව්ටන්. හරි කැපිටල් C කූලෝමයට C ඍණ 1 නිව්ටන්. ඉසිදු විද්‍යුත් ශේෂ තීව්‍රතාවය ඒකකේ කූලෝමයට නිව්ටන්. ඇයි F සමානයි EQ නේ? F සමානයි EQ නේ. අපි ගත්ත සම්බන්ධය. ඔකේ E යුක්ත කරොත් මොකක්ද වෙන්නේ? F යට Q නේ. F කියන්නේ නිව්ටන්. Q කියන්නේ කූලෝම්. කූලෝම් උඩට එද්දි මොකක්ද ඒකකේ? කූලෝමයට එතන කැපිටල් C කූලෝමයට නිව්ටන්. C ඍණ 1 ඒක. විද්‍යාඥයෙක් නමක් නම් ඒකකයේ කැපිටල්. හරි. දිශාව මේ පැත්තට. ඊට පස්සේ මම අහනවා මේ ධන ආරෝපණයේ ඉඳන් වම් පැත්තේ ලක්ෂයක් ගමු. මීටරයක් දුරින් තියෙන. දැන් මට කියන්න මෙන්න මේ දැන් අපි කලින් ගත්තේ මෙතන A ලක්ෂය ශේෂ තීව්‍රතාවය. B ලක්ෂ ශේෂ තීව්‍රතාවය හොයනවා. කොහොමද හොයන්නේ වෙන්නේ? ඒත් ඉතින් ඔය වගේ තමයි. පළමු ගන්න විදිහට ගන්න. හරි. දැන් මෙයාගෙන් මෙතන ඇති කරන ශේෂ තීව්‍රතාවය විශාලත්වය සහ දිශාව දාගන්න. මෙයාගෙන් මෙතන දිශාව කොහටද? මෙතන ධන එකක් නිදහස් කරාම ධනින් ධන තල්ලුගෙන ඉන්න මේ පැත්තට. E3 කියලා ගන්න. ත්‍රිමින් එන
මෙයාගෙන් මෙතන ඇති කරන ශේෂ තීව්‍රතාවය විශාලත්වය සහ දිශාව. දිශාව ක්ලිනින් මෙතන ධන එකක් නිදහස් කරාම ආකර්ෂණය වෙන්නේ අන්න මේ පැත්තට. E4 කියලා ගන්නවා. ඒක තේරෙනවද? මේ ධනෙන් මෙතන ඇති කරන ශේෂ තීව්‍රතාවය ඉස්සෙල්ලා දිශාව හොයාගමු. විශාලත්වය ගන්න සූත්‍ර ගන්න දෙන්නේ දිශාව වැදගත්. ඊට පස්සේ සංප්‍රයුක්තය ගත හැකියි. ධනින් මෙතන ඇති කරන ශේෂ්ත්‍රයේ දිශාව මේ පැත්තටනේ. ඇයි ධනක් නිදහස් කරාම විකර්ෂණය වෙනවා. අරයන් ධනක් නිදහස් කරාම ඍණින්ද මේ පැත්තට ආකර්ෂණය වෙනවා. මේ දෙකෙන් කවුද ලොකු? දුර අඩු එක තමයි ලොකු. ළඟම මෙයාගෙන් ඇති වෙන ශේෂ්ත්‍රය තමයි මෙතන ප්‍රබල. අරයන් වෙන එක දුබලයි. සංප්‍රයුක්තේ නම් E3 ඍණ A4 මේ පැත්තට. ප්‍රබල එක්කෙනාගේ පැත්තට හිටින්නේ. E3 ඍණ E4. එහෙනම් මෙතන සංප්‍රයුක්ත ශේෂ්ත්‍ර දියුතාවය මොකක් හරි E නම් ඒක හිටින්නේ මේ පැත්තට. ඒ කියන්නේ E3 ඍණ E4. E3 කියන්නේ කොහොමද? මෙයාගේ ඉන්න එක 1/4 එප්සයිලන් මෙයාගේ ආරෝපණයේ Q දුර මීටර 1යි 1 වර්ගය. හරි මම ආදේශ කරන්න අඩු කරන්න. අරගෙන එන එක 1/4 එප්සයිලන් නෝට් 4 එප්සයිලන් නෝට් එයාගේ විශාලත්වය Q. එතන ඉඳන් මෙතන දුර මීටර 2යි 1යි 3යි මීටර 3යි ඒකේ වර්ගය. ඉතින් ඔතනින් ඕගොල්ලන්ට සුළු කරලා ගන්න පුළුවන් කරමු වගේ. හරිද? ඒක වැදගත්. ඉතින් ඔය වගේ එක එක ගණන් එනවා ඉතින් මේ ශේෂ දියුතා හොයන්න. දැන් උදාසීන ලක්ෂයෙන්වත් පුළුවන්. දැන් හිතන්නකො බැරි වෙලාවක් මෙතන තිබ්බා ධන ආරෝපණ දෙකක්. ධන ආරෝපණ දෙකක් තිබ්බා. විශාලත්ව සමාන. අනිවාර්යෙන් මෙතන හරි මැද බලන්න ශේෂ දියුතාවය හොයලා ආරෝපණ දෙකේ ආගමන රේඛාවේ හරි මැද. මෙයාගෙන් මෙතන ඇති කරන ශේෂ දියුතාව දිශාව මේ පැත්තටනේ. E1 ධනින් ධන මෙතන ධනක් නිදහස් කරාම විකර්ෂණය වෙනවා. මෙයක් ධනින් ධන මෙතන ධනක් නිදහස් කරාම ඒත් විකර්ෂණය කරන්නේ හදන්නේ. ඒකේ විශාලත්වයේ E2 නම් ඇත්තටම දැන් මේ සමාන දුරවල් නෙමෙයි. R R මෙයාගේ නම් දුරත් R මෙයාගේ නම් දුරත් R හරි මැද ලක්ෂණේ. ආරෝපණ දෙක ආගමන රේඛාවේ. ඒතර මෙතනින් ඇති කරන ශේෂ දියුතාවය මෙතන මෙයාගෙන් 1/4 එප්සයිලන් Q යට R වර්ග විශාලත්වය. මෙයාගෙන් මෙතන ඇති කරන ශේෂ දියුතාවය විශාලත්වය 1/4 එප්සයිලන් නෝට් Q යට R වර්ග. ඉතින් ওই දෙක දෙපැත්තට හින්දා සංප්‍රයුක්තයේ කීයද? හරි මැද මේ වගේ වෙලාවක සංප්‍රයුක්ත ශේෂ දියුතාවය බිඳුවක් වෙනවා. ඒ කියන්නේ මෙතන අපි ආරෝපණයක් නිකන් නිදහස් කරොත් බලයක් ඇති වෙන්නේ නැහැ. මතක තියාගන්න දැන් ස්ථිර විද්‍යුත් ශේෂ්ත්‍රයක බලයක් ඇති වෙන්න නම් ආරෝපණයක් නිදහස් කරාම එතන ශේෂ්ත්‍ර දියුතාවයක් තියෙන්න ඕනේ. දැන් හිතන්නකො මේ හරිය ගුරුත්වාකර්ෂණයක් නැත්තම් ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් නැත්තම් අපි මේ පෑන අතහැරියොත් මොකද වෙන්නේ? මේ හරිය දැන් ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් නැහැ. මේ පෑන අතහැරියොත් මේක මෙතනම තියෙනවා. නිකන් අභ්‍යවකාශය වගේනේ. දැන් අභ්‍යවකාශී ගුරුත්වාකර්ෂණ බිඳුවයිනේ. ගුරුත්වාකර්ෂණයක් නැති තැනක ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර දියුතාවයක් නැති තැනක ස්කන්ධයක් නිදහස් කරොත් එයා චලනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ උදාසීන ලක්ෂයක් මෙතන තියෙන්නේ. ඒ වගේ ස්ථිර විද්‍යුත් ශේෂ්ත්‍රයකත් මේක උදාසීන ලක්ෂයක්. මෙතන ශේෂ්ත්‍ර දියුතාවය නැහැ සංප්‍රයුක්තේ. මෙයාගේ මේක කැපිලා කියලා සංප්‍රයුක්තයක් නැති හින්දා මෙතන මම ආරෝපණයක් නිදහස් කරොත් ඉතින් x සමානයි e q අනුව මෙයා මත බලයක් එනවද නැහැ. ඉතින් e බිඳුවක් වුණාම මේක බිඳුවක් වුණාම බලයක් එන්නේ නැහැ. හරි ඒ වගේ පොඩ්ඩක් සරල දේවල් හිතන්න. ඊට පස්සේ ඔය MCQ වලට එහෙම අහනවා. දැන් මෙන්න මේ වගේ අහනවා. ඉතින් MCQ වලට හරි බලන්න මේ වගේ අවස්ථා වෙන සමපාද ත්‍රිකෝණයක හරිද සමපාද ත්‍රිකෝණයක මේ ශීර්ෂ තුනේ මේ උඩින් වල රූපයක් මෙව ධන ආරෝපණ ධන කිව් ආරෝපණ තුනක් කියලා තියෙනවා. හරි ඉතින් මම අහනවා මෙන්න මේ ආරෝපණය මත ඇතිවන බලය හොයන්න කියලා. හරි ABC ශීර්ෂ තුනේ සමපාද ත්‍රිකෝණයක් simple A හරිද මෙන්න මේ C ලක්ෂයේ අපි ආරෝපණයක් තිබ්බොත් අපි හරි ඉස්සෙල්ලාම C ලක්ෂයේ මට කියන්න කොහොමද හොයාගන්නේ සංප්‍රයුක්ත ශේෂ දියුතාවය. මට කියන්නේ මේ ධන කිව්ව ආරෝපණයෙන් මෙතන ඇති කරන ශේෂ දියුතාවය කොහොමද ගන්න? දුර නම් simple A දිශාව ධන එකක් නිදහස් කරොත් මේ ඉවතට තල්ලු වෙන්නේ. මේ පැත්තට එන්නේ E1. මේ ධන කිව්වකින් මෙතන ඇති කරන ශේෂ දියුතාවයනේ ධන එකක් ධනින් ධන විකර්ෂණයෙන් ඉන්න මේ පැත්තට. ඔකෙත් ඇත්තට විශාලත්වයේ E1 තමයි. ඇයි මේ එකම විශාලත්ව ආරෝපණ එකම දුරවල් හින්දා මෙයාගෙන් එන එකත් E1 මෙයාගෙන් එන E1. දැන් මේ දෙකේ සංප්‍රයුක්තය තමයි මෙතන සංප්‍රයුක්ත ශේෂ දියුතාවය. සම්පාත ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණයක් අංශක 60යි. මෙතන 60යි. මට කියන්නේ මේ විශාලත්ව සමාන දෛශික දෙකක්. ඔය දෛශිකනේ. ඔය දෛශික දෙකේ සංප්‍රයුක්තය අර දෛශික පාඩමේ ඔයගොල්ලෝ ඉගෙන ගත්තා. අපිට සංප්‍රයුක්තය මොකද වෙන්නේ?
විශාලත්ව සමාන වුණාම මේ දෛශික දෙක අතර හරිය මැදින් තමයි සංප්‍රයුක්තය හිටින්නේ. සංප්‍රයුක්ත ශේෂ දියුතාවේ E නම් සංප්‍රයුක්ත මතකදර මේ මෙහෙම දෛශික දෙක සංප්‍රයුක්තය ගන්න සමීකරණය. ඔය දෛශිකින්ද දෛශික සූත්‍ර දාන්න ඕනේ. PQ දෛශික දෙක සංප්‍රයුක්ති විශාලත්වය හොයන සූත්‍රය මතකද? R දෛශික දෙක අතර කෝණය θ. හරි මොකක් හරි ආනත දෛශික දෙක සංප්‍රයුක්තය ගන්න සූත්‍රය මතකද? ඒක මතක තියෙන්න ඕනේ. දැන් මේකේ ගණන් හදද්දි දිගට කෝණ එනවා. R වර්ග සමානයි සංප්‍රයුක්ති වර්ගය සමානයි P වර්ග ධන Q වර්ග ධන 2PQ cos θ. ඔකින් ගන්න පුළුවන්. පරිලාවකත් මේ දෛශික දෙකේ විශාලත්ව සමාන වුණොත් Q කියන එකත් P ටම සමාන වුණොත් එතකොට සූත්‍රයක් තියෙනවා මතකද? දෙවරක් එක් දෛශිකයක විශාලත්වයේ වතාවක් දෛශික දෙක අතර කෝණයෙන් භාගයක cos අගය. ඔන්න ඕක දැන් මෙහෙන් මෙතෙන්ට ඕන. මේකෙන් හදන්න පුළුවන්. අර යට සූත්‍රයෙන් ඉක්මනට ඇදුවේ. ඕක දාලා කරන සංප්‍රයුක්ත ශේෂ දියුතාවේ ගන්න. මෙතන ඊනේ කියලා ඒක දෙවරක් එක් දෛශිකයක විශාලත්වය E1 cos කෝණ දෙක මේ දෛශික දෙක අතර කෝණේ අංශක 60නේ 62ට බෙදලා දාන්න ඕනේ. cos 60 බෙදීම 2. හරි. ඔතනින් ඔයගොල්ලන්ට සුළු කරලා ගන්න පුළුවන්. ඉතින් මෙතන වුණනම් E සමානයි දෙවරක් E1 එක ආරෝපණයකින් ඇති කරන ශේෂ දියුතාවය. 1 යට 4යි epsilon naught q යට දුර සිම්පල් a ගේ වර්ගය. වතාවක් cos මෙතන අංශක තියෙන්නේ. දැන් මෙතන අපි අර q ආරෝපණයක් තිබ්බහම ඇතිවන බලය මෙහාට. එතකොට බලය ධන q එකක් තිබ්බහම මෙතන ශේෂ දියුතාවය මෙහාට සම්ප්‍රයුක්තේ. ඇතිවන බලය මෙතන f සමානයි eq දානවා. හරි. f සමානයි eq දාලා එතනින් ඔයගොල්ලන්ට ඇතිවන බලයේ විශාලත්වය ගන්න පුළුවන්. සංප්‍රයුක්ත ශේෂ දියුතාවය දාන්න මේ හොයාගන්නගේ මෙතෙන්ට q වගේ මෙතන තියලා තියෙන ධන q ආරෝපණයේ විශාලත්වය දාලා බලය ගන්න පුළුවන්. අපි බලමු මේකේ ගානක් ටියුට් එකේ ප්‍රශ්නාංක 14. හරි මේකේ තියෙන්නේ එක සමාන විද්‍යුත් ආරෝපණ දරන්නා වූද සමාන ආරෝපණ තියෙන. ඒකට q q කියලා දාගන්න මේ බෝල දෙකේ ආරෝපණ. මෙයාගේ q ආරෝපණයක් දීලා තියෙනවා. මෙයාගේ q ආරෝපණයක් දීලා තියෙනවා. හරි. දරන්නා වූ ස්කන්ධයේ 0.5 බැගින් A සහ C කුඩා සන්නායක ගෝල දෙකක් දිග සෙන්ටිමීටර 13ක තන්තු දෙකක් පාවිච්චි කරලා මේ තන්තුක දිග සෙන්ටිමීටර 13යි. හරි. ඒතර මේ ගෝලයක සන්නායක ගෝල දෙකක් තියෙන්නේ ගැට ගහලා තියෙන්නේ. සන්නායක ගෝලයේ ස්කන්ධය 0.5යි ග්‍රෑම්. මෙයාගේ ස්කන්ධය 0.5යි ග්‍රෑම් ස්කන්ධය. හරි. එතකොට එකම ලක්ෂයකින් එල්ලා ඇති මේ තන්තු දෙක එකම තැනින් ගැට ගහලා තියෙනවා. දැන් මොකද ගැට ගහලා තියෙද්දි ඇයි දැන් මේ සන්නායක ගෝල දෙක මෙහෙම ඈත් වෙලා තියෙන්නේ. දැන් හරනවා මොකද වෙන්නේ? අපි තන්තු දෙකක් අරගෙන ගෝල දෙකක් කොහොම ගැට ගැහුවාම මෙහෙම තියෙන්නේ. ආවල තියෙන්නේ. ඇයි දැන් ඔය දෙක ඈත් වෙලා මෙහෙම සමතුලිතව තියෙන්නේ. ඇයි දැන් මේ දෙකට සමජාතීය ආරෝපණ දෙකක් දුන්නාම මොකද වෙන්නේ? දැන් කොහොමද තියෙන ගෝල දෙකම සමජාතීය මෙයාට q ආරෝපණයක් දෙනවා ධන මෙයාට q ආරෝපණයක් දුන්න ගමන් ධනයි ධනයි විකර්ෂණය වෙන ඉඳලා ටක් ගාලා අර විකර්ෂණ බල දෙක යද්දී මෙයා මේ ධනින් මේ ධන මෙහාට විකර්ෂණය කරනවා මේ ධනින් මේ ධන මෙහාට විකර්ෂණය කරනවා ඒකින්ද මේ ගෝල දෙක දෙපැත්තට තල්ලු වෙනවා තල්ලු වෙලා අර බල සමතුලිත වුණාට පස්සේ මොකද වෙන්නේ බල සමතුලිත වීම නිසා මේ ගෝල දෙක සමතුලිතතාවයටපත් වෙනවා ඉතින් මේ ගෝලේ මත ඇතිවන විද්‍යුත් බලයේ විකර්ෂණ බලයේ Fe මේ පැත්තට මේ ගෝලෙන් මේ ගෝලෙ මත ඇතිවන විද්‍යුත් විකර්ෂණ බලය මේ පැත්තට Fe. හරි F කියන එක තමයි මෙතන Fe. එස දාලා තියෙන්නේ. පහළට තියෙන්නේ මෙයාගේ බර. දැන් මෙයාගේ සමතුලිතතාවය සැලකුවොත් මේ පැත්තට බලයක් තියෙනවා මේ පැත්තට බලයක් තියෙනවා. එන අනිවාර්යයෙන් මේ තන්තුව දැන් ඇදිලා හින්දා තන්තුවෙන් මේ ගෝලෙ මත මේ පැත්තට ආර්ධි බලයක් ඇති වෙනවා. මේක අර සම්මිතිකින් හින්දා මේ පැත්තයි මේ තන්තුවෙන් ඇති වෙන බලයට මොකද වෙන්නේ ඕනේ? ටීම තමයි. හරි මේ පැත්තෙන් තන්තුවෙන් එන බලෙත් මේ ගෝලෙ මත ටීම තමයි ඇති වෙන්නේ. ඉතින් මෙතන ඔයගොල්ලන්ට බල සමතුලිත කරන්න තියෙන්නේ. තිරස් බෝලයක සමතුලිතතාවය සලකලා මෙයා හෝ මෙයා අරගෙන හැදුවේ. හරි සමතුලිතතාවය සලකන්න තියෙන්නේ. ඒක බෝල දෙක අතර පරතරය මේ වෙලාවේ සෙන්ටිමීටර 10යි. මේක සෙන්ටිමීටර 10යි. හරි සිද්ධිය තේරෙනවද මොකද වෙන්නේ කියන්නේ? එක් ගෝලයේ මත බල ටික අපි යන්දා බල ටික ලකුණු කරන දිශා එක් ගෝලයක් සමතුලිතතාවය සලකලා එක ගෝලයක සමතුලිතතාවය සලකා ඒ එල්ලා ඇති තිරස සමග සාධන θ කෝණය. හරිද? θ කෝණය සඳහා මෙතන ඇතන කෝණේ 60 නෙමෙයි තියෙන්නේ θ. රූපේ පොඩි වෙනස් වීමක් වෙන්න ඕනේ. හරිද? මෙන්න මේ කෝණේ θ. තන්තුව
හරි එල්ලා ඇති ඒ එල්ලා ඇති තිර සමග සාධන කෝණය θ සඳහා ප්‍රකාශනයක් හරිද ගන්න ඕනේ f සහ බර ඇසුරින් මම මෙන්න මේ කෝණේ ගන්නම් ඈ θ කියලා මෙතන මේ 60 රූපේ තිබ්බට ඒ රූපේ වැරද්දක් තියෙන්නේ මෙතන කෝණේ දාන්න එපා මේක තමයි θ කෝණය මේ කෝණය තමයි θ එතකොට මේක θ වුණොත් මේ පැත්තෙන් අපිට ගත හැකිනේ ඒකාන්තර කෝණවලින් දැන් මේක සිරස් මේකත් මම සිරස් රේඛාවන් ගැහුවේ මේක θ නම් ඒකාන්තර කෝණවලින් මේක θ දැන් අපි ගෝලයක් සලකලා හැදුවා නම් ඇති ගෝල දෙකම සලකන්න ඕනේ දෙපැත්තම එක වගේනේ හරිද සම්මිතිකයෙන් මම මේ ගෝලේ සමතුලිතතාවය සැලකුවොත් මට කියන්න සිරස් බල සමානයි ඉහළට බල පහළට බල වලට තිරස් බල සමානනේ මේ t නිවේදනය කරා නම් හරිය t මේ පැත්තට එන සංරාජිකේ t cos θ මේ පැත්තට එන සංරාජිකේ t sin θ එතකොට t cos θ සංරාජිකයෙන් තමයි ගෝලේ බල දරා ගන්න සිරස් බල සමතුලිත කරාම t cos θ සමානයි mg ඊට පස්සේ තිරස් බල සමාන කරාම තිරස් බල t sin θ සංරාජිකයෙන් තමයි මෙන්න මේ Fe නැත්නම් අර ඇති වෙච්ච විද්‍යුත් බලයේ Fe කියලා ගන්නම් ඕනේ Fe ට සමාන වෙන්නේ. හරි. ඒ උතනින් අපිට ඔක සුළු කළා මෙතන F ම දාගන්නම් Fe ඕනේ නැහැ. F කියලා දාගන්නම්. අර Fe කියලා දාලා තියෙන විද්‍යුත් බලය අංකණය කරන්න. මේ ආරෝපණ දෙක අතර ඇතිවන ස්ථිති විද්‍යුත් මෙතන විකර්ෂණ බලයක් ඇති වෙලා තියෙනවා. මේක අංක 1 මේක අංක 2. දැන් අපිට මේ දෙක බෙදුවොත් නේ මෙයාව මෙයාගෙන් බෙදුවොත් මොකක්ද වෙන්නේ? T කැපිලා ගිහිල්ලා sin θ යට cos θ. tan θ නේ හරි එතකොට f යට මේ පැත්තේ mg. යොත්නින් එනවා tan θ සමානයි f යට mg. ඔක තමයි පළවෙනි එකට දෙවෙනි එකට උත්තරේ. හරි පළවෙනි එකේ තියෙන බල ටික ලකුණු කරන්න දෙවෙනි එකේ මේ උත්තරේ ගන්න ඕනේ. තුන්වෙනි එකේ අහලා තියෙන්නේ හරි ගැටළු වෙයි සඳහන් දොරවල් ඇසුරින් ඔබ θ වල අගය සොයන්න ඕනේ. හරි. එතකොට අපිට මේකේ θ ගන්න පුළුවන් ඉතින් මේ සාමාන්‍ය ජ්‍යාමිතිය පාවිච්චි කරලා මේ ඍජු කෝණේ ත්‍රිකෝණයක් තියෙන්නේ. එතකොට මෙතන මුළු දිග 10 නම් මේ පරතරය කීයද? සෙන්ටිමීටර් 5යි. මෙතන ඉඳන් මෙතන 10ක් දිග නම් මේක සෙන්ටිමීටර් 5යි. මේ කෝණේ අනුපාතයෙන් මේක සම්මුඛ පාදනේ. මේක කර්ණය. කර්ණය 13යි. සම්මුඛ පාද සෙන්ටිමීටර් 5යි. එහෙනම් අපි දාමු sin අනුපාත. sin θ සමානයි 7. සම්මුඛ පාදේ 5 බෙදන්න ඕනේ කර්ණය 13. ඉතින් මේක බෙදන්න බෙදුවාම දශමාංගයක් එනවනේ නේ. මේ sin θ සමානයි 0.0 ඔහම ඉලක්කම් 4ක් වෙනකන් සුළු කරගන්න. ඕක sin වගුවෙන් ඕගොල්ලන්ට බලලා කෝණය ගන්න පුළුවන්. හරිද? එතකොට උතනින් ඕගොල්ලන්ට කෝණය බලලා ගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. පැහැදිලිද? හරි. මම මෙතන කෝණය ගත්තේ θ කියලා. දැන් මෙතන කෝණය θ කියලා ගත්තොත් පොඩක් වෙනස් වෙලා එන්නේ. ඉතින් ගැටලුවක් නැහැ. මෙතන අපි ගමු තන්තුව සිරසත් එක්ක සාධන කෝණය θ කියලා. හොඳයි ඊට පස්සේ මේක අහලා තියෙනවා හරි ගැටලුවක් නැහැ. හරි. පැහැදිලිනේ? හොඳයි. ඔතනින් පස්සේ අපිට ගත හැකි ඊට පස්සේ එකේ මෙතන F බලයේ විශාලත්වයත් අහනවා. ඉතින් දැන් ඔතනින් අපිට මේක පයිතගොරස් ප්‍රමේය දාන්නොත් මේ ඍජු කෝණී ත්‍රිකෝණයට කිය දෙන්නේ. දැන් කෝණේ හොයාගත්තට පස්සේ ගැටලුවක් නැහැ. මෙතන කෝණය වල බලන්න. ඊට පස්සේ tan θ කියයක් දන්නවනේ. θ ගන්නවා කියන්නේ tan වගින් බැලුවා හැකිද? දැන් θ මෙතන අංශක ගන්න හෙළුවේ හැකි මේකේ. sin වගුවෙන්. ඊට පස්සේ ඉතින් මේ කෝණය මෙතන දාලා tan වගුවෙන් මෙතන අගේ බලා ගන්න. බලලා මේක F වල අගේ හෙළුවේ හැකි. tan θ වතාවක් mt. එන් දන්නවනේ. චීප් දන්නවනේ ගුරුත්වය. ඔතනින් අපිට F වගේක් ගත හැකියි. හරි tan sin වගුව බලන්න වෙනවා. එක් ගෝලයේ දින ආරෝපණයේ විශාලත්වය. මේ Q වලගේ වන්නත් ඕනේ. ගෝලයක දින ආරෝපණය. ඒක හොයන්නේ කොහොමද දැන්? නේ? අපි දන්නවා දැන් මේ ගෝල දෙක අතර ඇතිවන බලය ලියුවේ හැකි කූලෝම් නියමයෙන්. F සමානයි 1/4යි එප්සයිලන් නේද? Q වතාවක් Q බෙදීම දුරේ වර්ගය. දැන් F වලගේ හොයාගත්තනේ. F වලගේ දාන්න මෙතන. 1/4යි එප්සයිලන් කියන්නේ 9 වතාවක් 10යි 9. හරි වතාවක් Q වතාවක් Q කියන්නේ Q වර්ගයනේ. R කීයද? ගෝල දෙක අතර පරතරය සෙන්ටිමීටර 10යි හැබැයි මීටර කරලා දාන්න. cm බෙදනවා කියන්නේ 10 දෙකකින් වැඩි කරනවා. ඒකේ වර්ගය. ඉතින් ඔතනින් ඕගොල්ලන්ට F වලගේ දන්න හින්දා ඔක සුළු කරලා Q එව්වේ හැටි. හොඳයි. ඉතින් මේකේ මම කොහොමද පස්සේ ආයෙ වීඩියෝ එකක් කරන්නම් මේවල විභාග ප්‍රශ්න කොහොමද සාකච්ඡා කරනවා බහු වර්ණාපුවා රචනා ප්‍රශ්න සාකච්ඡා කරනවා වෙනම වීඩියෝ සරහා. දැන් මේ දවස්වල මම ඒ වැඩ පිළිවෙල පටන් ගන්න දෙන්නේ. අද මම තව වීඩියෝ එකක් දානවා මේ දෘශ්‍යාවිතාවේ පසුගිය විභාග බහු වර්ණ 2000 ඉඳන් 2010 දක්වා ආපු. හරිද? එතකොට දවස් ගානේ තියෙන වීඩියෝ එකක් එක්කම ප්‍රශ්න සාකච්ඡා කරන වීඩියෝ එකකුත් යනවා.
හරි ඒකත් ඔයගොල්ලන්ට ගොඩක් වැදගත්. දැන් සිද්ධාන්තේ ඉගෙනගෙන ඊට පස්සේ මේ ටියුට් එකේ පුළුවන් තරම් ගණන් හදන්න try කරන්න, note එකක් කියවන්න, PDF එක download කරගෙන හරි යාළුවන්ට කියන්න. ඒකත් වැදගත්. මේ දවස්වල ඔයගොල්ලෝ ගෙදර ඉන්න කාලේ හොඳට වැඩ කරන්න මේ වීඩියෝස් හරහා. හරිද? හරි අපි නම් මෙතනින් නවත්තමු. මම ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙන්නම්. channel එක subscribe කරන්න, share කරන්න. හොඳයි එහෙනම් සුබ දවසක්. Sometimes